समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्षदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම කුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාමත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයක් ලබා ගැනීමේ පරම පවිත්‍ර චේතනාව මුදුන්පත් කරගෙනයි සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්තුනි මේ ධර්ම දේශනා මාලාවක් හැටියට දිගින් දිගට සිද්ධ වුණ දේශනාවක්. අද මේ සූත්‍ර දේශනාව යම් ප්‍රමාණයකින් නිමා කරන දේශනාව හැටියට මේ අවසාන දේශනාව සිද්ධ කරන්න සූදානම් වෙන මොහොතේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ආශ්චර්යමත් වූ මහා සමය සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව ඕනෑම තැනක ආරම්භක අවස්ථාවේදී පවා දේශනා කරන්න සුදුසු දේශනාවක් හැටියටයි ධර්මයේ සඳහන් කරන්නේ. ඒ නිසා මේ දෙවිවරු පිළිබඳව සඳහන් කරන දේශනාවක්. දෙවිවරු සඳහන් කරන්නේ මේ සූත්‍ර දේශනාව අපේ සූත්‍ර දේශනාව කියලා. ඒගොල්ලන්ගේ නම් ගොස් සඳහන් කරන නිසා මේ සූත්‍ර දේශනාව අහන්න දෙවිවරු බොහෝම ප්‍රිය කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේම දේශනා කළා ඕනෑම තැනක මේ සූත්‍ර දේශනාව මුලින්ම දේශනා කරන්න සුදුසුයි කියලා. ඕනෑම වෙලාවක දේශනා කරන්න සුදුසුයි. යම් ආරම්භක අවස්ථාවක අපි බොහෝ වෙලාවට සත්‍පිරිත් සජ්ජායනා කරනවා යමක් ආරම්භ කරන වෙලාවක. එවන් ආරම්භක මොහොතක පවා දේශනා කරන්න ඉතාම වටින දේශනාවක් හැටියට මේ සූත්‍ර දේශනාව සඳහන් කරලා තියෙනවා. මොකද මේ දේශනාව ඇහෙනකොට දෙවිවරු ගමන් කරනවා නම් නතර වෙලා ඒ ස්ථානයේ දිහා බලලා යන්න තරම් විශේෂ අවධානයක් මේ සූත්‍ර දේශනාවට දක්වලා තියෙන බව. නිසා අද මේ සූත්‍ර දේශනාවත් එක්ක අපි බොහෝ ධර්ම කාරණා සාකච්ඡා කරන්න යෙදුණා. අද දේශනාව තුළ විශේෂයෙන් සඳහන් කරන්න තියෙන මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙච්ච අසීමාන්තික දිව්‍ය ගණයාගේ දේව නම් බුදු පියාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. අපි මුලින් සාකච්ඡා කළා පොඩි දෙවිවරු කල්පනා කරන්න ඇති භාග්‍යවතුන් වහන්සේ අපේ නම් සඳහන් කරන්නේ නැති වෙයි කියලා. පොඩි දෙවිවරු එහෙම හිතුවා. ඒක භාග්‍යවතුන් වහන්සේ බැලුවා මේ දෙවිවරු මොනවද හිතන්නේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ බලන වෙලාවමයි මේ දෙවිවරු මේ කාරණාව හිතන වෙලාව.
නිසා අපි මුලින් සඳහන් කළා හරියට බඩුත් එක්ක හොරු අල්ලගත්තා වගේ කියලාම අට කතාවේ සඳහන් කරන්නේ. මුඛයෙන් ඇතුළට අත දාලා හෘද මාංශය අල්ලගත්තා වගේ මේගොල්ලෝ සිතනවාත් සමගම සිතුවිල්ල භාග්‍යතුන් වහන්සේ අල්ලගත්ත නිසා තීරණය කරනවා මේ කිසිම දෙවි කෙනෙක් අමතක කරන්නේ නැතුව ඔවුන්ගේ නංගොත් ප්‍රකාශ කළ යුතුයි දේශනා කළ යුතුයි කියලා. ඒ නිසා මේ නම් දේශනාව තමයි අද බොහෝ දුරට සඳහන් කරන්න තියෙන අවසාන දේශනාව හැටියට. අපි අන්තිමට සාකච්ඡා කරන්නට යෙදුනේ අයිරාවණ කියන හස්ති රාජයා පිළිබඳව තොරතුරු. දෙව්ලොව තතු දැක්වීමේදී අයිරාවණ හස්තිය පිළිබඳව තොරතුරු වලින් අපි කලින් දවසේ දේශනාව නිමා කළා. අද ඊළඟ ගාථා රත්නයේ ඉඳලා තමයි දේශනාව පටන් ගන්න තියෙන්නේ. යේ නාග රාජේ සහසා හරಂತಿ දිබ්බා දිජාපස්සි විසුද්ධ චක්කු වේහාපයාතේ වන මජ්ජපත්තා චිත්‍රාසුපන්නා ඉති තේසං නාමානි. යේ නාග රාජේ සහසා හරಂತಿ. එතන සඳහන් කරනවා ගුරුළු රාජයෝ දෙන්නෙක් පිළිබඳව. චිත්‍ර සහ සුපන්න කියන ගුරුළු රාජයෝ දෙන්නෙක් මේ ගුරුළු වංශ දෙකක් පිළිබඳව වෙන්න පුළුවන්. මේ ගුරුලන්ට මේ නාග රාජයෝ ඉතාම බයයි. යම්සේ ගුරුලෙක් නාග රාජයෙකුට පහර දුන්නොත් කිසිසේත්ම ගුරුලට දෂ්ට කරන්නවත් ඒ නාගයා උත්සාහ කරන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. ශරීරයේ හොලවන්නේවත් නැහැ කියලා සඳහන් කරන්නේ. ඉතාම දරුණු නියපොතු තමයි මේ ගුරුලන්ට තියෙන්නේ. නාග රාජයෝ දැක්ක ගමන් මේ කරතුව දැක්කහම ඇවිල්ලා වහනකොට මේ ගුරුලාගේ නියපොතු සත්වයාගේ ශරීරය හරහා ගමන් කරනවා කියලා සඳහන් කරන්නේ. තාම දරුණු නියපොතු ශරීරය සිදුරු කරගෙන අනිත් පැත්තෙන් මතුවෙන්න හරහා ගමන් කරනවා. අය දඟලන්නවත් ඉඩක් ඉතුරු කරන්නේ නැහැ. එහෙනම් එහෙම ගුරු රාජ්‍යය තමයි මේ චිත්‍ර සහ සුපර්ණ කියන ගුරු රාජ්‍යය. ඒ වගේම මේගොල්ලන්ට තියෙන හොඳට පේන ඇහැ. මෙතන සඳහන් කරන හැටියට යොදුන් 1000ක් පමණ ඈත පේනවා මේගොල්ලන්. ඉතින් යොදුනක් කියලා කියන්නේ සතපුම් 16ක්. ඉතින් ඒක 1000ෙන් ගණන් කරලා බැලුවොත් ඒ තරම් දුර කොයිතරම් දුර පේනවා වුණත් යම් සතෙකුගේ ඇහැම මේගොල්ලන්ට පේනවා කියලා සඳහන් කරන කතා නෙමෙයි මනාව ඇහැ පේනවා කියලා සඳහන් කරනවා. ඒ පෙනීම ඒගොල්ලන්ට ලැබුණේ සංසාරේ පුදුමාකාර පින්කම් කරපු නිසා. තිරිසන් හැටියට ඉපදලා හිටියට පින්කම් කරලයි මේ පෙනීම ලැබිලා තියෙන්නේ. අපි මේ කාරණාව මුලින්ම සාකච්ඡා කරුවා. මනුෂ්‍ය ජීවිතයක් ලබන්න අවශ්‍ය කුසලය ඒකාන්ත වශයෙන් ආරක්ෂා කරන සීලය. එහෙම නැත්නම් අපි කරන දම් පින්කම්, පහන් පූජාවල්, මල් පූජාවල්, මේ විවිධ පූජාවල් ඒ දේවල් හැටියට තමයි විපාක දෙන්නේ. දානයක් පූජා කරාම අපි සිල් නැතුව දම් පූජා කරනවා නම් අපි උපදින තැන මනුෂ්‍ය ජීවිතයක් නොවෙන්න පුළුවන්. කොතන උපන්නත් ඒ පුද්ගලයාට ලැබෙනවා. අපි ඒකට උදාහරණයක් අපේ ගෙවල් වල ඇති කරන සුනකයන් ආශ්‍රය කරගෙන අශ්වයින් ඇතුන් ආශ්‍රය කරගෙන අපි සඳහන් කරන්ට යෙදුන මේ සිල් නැතුව දන් දීපු ඇතැම් අයගේ උප්පත්තීන් හැටියට ජානුසෝනි ආදී සූත්‍ර දේශනාවල පෙන්වලා තියෙන හැටි. එහෙමනම් මේ දිවස් ලබන්න හොඳට පේන ඇස් ලබන්න කරන්න ඕන පින්කම් විශේෂයෙන් පහන් පූජාවල්. එහෙනම් මේගොල්ලෝ සමහර විට මේ ගුරුළු නැමැති තිරිසන් ආත්ම ලබාගෙන හිටියත් සතර සිල් නැතුව වුණත් මේ වාගේ මහා ශ්‍රේෂ්ඨ පූජාවල් සිද්ධ කරලා වෙන්න ඇති මේ වාගේ හොඳ ඇහැක් ලබන්න ඇති. ඒක පිනට ලැබිච්ච ඇහැක්. නමුත් මේ පුණ්‍ය මහිමය ඒගොල්ලෝ අද පාවිච්චි කරන්නේ සංසාරයේ කල්ප ගණනකට ඇස් නොලැබෙන දෙයක් බවට පත් කරගන්න තමයි මේ පුණ්‍ය ප්‍රතිඵලය පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා මේ ඇහැමයි පේන්නේ කියලා සඳහන් කරනවා මෙච්චර දුර හිටියත් ගිහිල්ලා උගුල්ලලා ගන්නේ ඇහැමයි කියලා සඳහන් කරනවා. දැන් ආය සංසාරයේ ඇස් නොලැබෙන තරමට මහ පව් කරගන්නවා. එහෙනම් මේ ධර්ම කාරණාවත් එක්ක අපිට අපි පිළිබඳවත් දැනගන්න මොකද දේවල් තියෙනවා. මේ ලෝකේ ඉපදිච්ච හැම මිනිස්සෙකුටම එක එක්කෙනාට වඩා විශේෂ වෙච්ච යම් මොකක් හරි හැකියාවක් තියෙනවා. මේ හැකියාවන් සංසාරයේ අපි කරගත්ත කුසල ධර්මයක ලබාගත්ත දේවල්. ඒක ශරීර ශක්තිය වෙන්න පුළුවන්, මනසින් යමක් හිතලා සැලසුම් කරන්න පුළුවන් ශක්තිය වෙන්න පුළුවන්, යමක් දරාගෙන සිටීමේ හැකියාව වෙන්න පුළුවන්. මේ වගේ ශක්තියින් අනික් අයට නැති ශක්තියින් අපට ලැබුණේ යම් යම් විශේෂ හේතු නිසා. ඉතින් බොහෝ වෙලාවට අපට ලැබිච්ච ශක්තිය අපි පාවිච්චි කරන්නේ හරියට වැරදි දේවල් වලට. බොහෝ දේවල් හිතන්න පුළුවන් අය. සමහරලාට ඒ හිතින් හිතන්නේ වැරද්දක් තමයි සැලසුම් කරන්නේ. අපරාධයක් තමයි සැලසුම් කරන්නේ. ඉතින් අපරාධ සැලසුම් කරන අය සාමාන්‍ය අයට වඩා බොහොම තීක්ෂණ විදිහට අති සියුම් විදිහට
මේ වර්තමාන විද්‍යුත් උපකරණ වලින් පවා නැගැරලා යන විදිහට සැලසුම් කරනවා. නමුත් ඒගොල්ලෝ සංසාරේ ලබාගත්ත ලොකු හැකියාවක් ඒක. එහෙම සැලසුම් කරලා ඒ කටයුතු වලට එළඹෙන්න පුළුවන් අය මේ මාර්ගයේ ඔස්සේ යහපත් පැත්තට ඒ සිටිවිලි යොමු කරලා ක්‍රියාත්මක කරුවා නම් සමහරවිට මාර්ගඵල ලබන්න පුළුවන් තරම් මහා ශක්තිය තියෙන අය. එහෙනම් මේ එක එක ශක්තියින් පුද්ගලයාට ලැබිලා තියෙන්නේ තමයි ඒ සිද්ධ කරගත්ත දේවල් අනුව. නමුත් වැඩි දෙනාගේ ශක්තිය භාවිතයට වෙලී තියෙන වැරදි පැත්තට. ඒ නිසා මේ ගුරුලන්ටත් ලැබිලා තියෙන ශක්තිය ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ වැරදි පැත්තට. නමුත් සඳහන් කරනවා මේ මොහොත මේ ගුරුලා මේ නාගයන්ට පහර දෙන්නේ නැහැ කියලා. මොකද භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාව. මේ සියලු දෙනා භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න ආපු වෙලාව. ඒ නිසා මේ වෙලාවේ පහර දෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ නිසා මේ ගුරුලන්ට අභය ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ගුරුලෝ සහ නාගයෝ එක තැන බොහොම මිත්‍ර ලීලාවෙන් කටයුතු කළා කියලා සඳහන් කරනවා. ඔවුනෝන්ගේ ඇඟට අත තියාගත්ත වෛරස්කාරයෝ කියලා සඳහන් කරනවා. යෙල වටේ අත දාගත්ත කියලා සඳහන් කරනවා. අතින් අල්ලගෙන කතා කළා කියලා සඳහන් කරනවා. මෙතන සඳහන් කරනවා වේහාසයාතේ වන මජ්ජපත්තා චිත්‍රාසුපන්නා ඉති තේසං නාමානි. මේ තරම් දරුදු චිත්‍ර සහ සුපර්ණ කියන මේ ගුරුළු වර්ගයා අහස වනයේ මුදුනේ වනයේ උඩින් අහසින් ඇවිල්ලා මේ අවස්ථාවට සහ සම්බන්ධ වුණා කියලා සඳහන් කරනවා මේ ගාථා රත්නය. ඊළඟ ගාථාව අභයං සදා නාග රාජාන මාසී සුපන්නතු හේම මකාසි බුද්ධා. එහෙනම් මේ නාගයන්ට අභය ලැබිලා ගුරුලන්ගෙන් කවුරු නිසාද? සුපන්නතු හේම මකාසි බුද්ධා. ඒ අභය ලැබිලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේ විතරක් නිසාමයි. ඊළඟට සඳහන් කරනවා සංහාහි වාචාහි උපෞහයන්තා නාගා සුපන්නා සරණ මගන්සු බුද්ධා. ඊට හොඳ වචන වලින් මේගොල්ලෝ ආමන්ත්‍රණය කරගත්ත කියලා සඳහන් කරනවා. මුලින් සඳහන් කරපු කාරණාව. තාම ප්‍රියමනාප වචන වලින් ආමන්ත්‍රණය කරගත්ත ඔවුනෝන් ළඟ බොහොම ප්‍රියශීලී ඇසින් බලමින් හිටිය කියලා සඳහන් කරනවා. මේ වෙන කාරණාවක් නිසා නෙමෙයි නාගා සුපර්ණා සරණ මගන්සු බුද්ධා. මේ නාගයන් සහ සුපර්ණයන් කියන අය මේ වෙලාවේ බුදු පියාණන් වහන්සේ සරණ ගියපු නිසා ඒගොල්ලන්ට කරදර කරන්න නම් කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ වෙලාවේ මේ නාගයන්ට විතරක් නෙමෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් සරණ ගියා නම් ඒ පුද්ගලයාට කරදර කරන්න මේ ලෝකෙ ලේසියෙන් කෙනෙක් සමත් වෙන්නේ නැහැ. යම් හේතුවක් නිසා පෙර භවයක දරුණු අකුසලයක් නිසා විපාක දෙනවා වුණත් ඔහු ඊටාම ආරක්ෂිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟ ජීවිතය ඊටාම ආරක්ෂා සහිතයි. දුක්බර වේදනාබර අවසානයකට නෙවෙයි ආරක්ෂා සහිත තැනක තමයි තීරණය කරන්නේ. ඒක මේ දේශනාව පටන් ගත්ත වෙලාවේ අපි සඳහන් කළා මහා බ්‍රහ්මයේ තමයි බුදු පියාණන් වහන්සේ ළඟ ඇවිල්ලා දන ගහගෙන කියන්නේ "යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මාන සන්දේහං දේව කායං පරිපූර්ණසන්ති." යමෙක් සම්මා සම්බුදුන් සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපායං. ਉਹ කවදාවත් අපාය භූමියකට නොවැටෙන බවත් මේ මනුස්ස කය ඉක්මවනවා සමගම දේව කායං පරිපූර්ණසන්ති පහාය මාන සන්දේහං දේව කායං පරිපූර්ණසන්ති දෙව් පිරිස තමයි සම්පූර්ණ කරන්නේ. ඒ නිසා මේ බෞද්ධයා මේ ලෝක ධාතුවේ බොහොම ආරක්ෂාකාරී පුද්ගලයෙක්. මේ බෞද්ධයා කියලා කියන්නේ සැබවින්ම භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය පුද්ගලයාට විතරයි. බෞද්ධයා නිරේ යන්නේ නැහැ කවදාවත් කියන කාරණාව අපි සාකච්ඡා කළා. ඒක තමයි මේ සත්‍ය පිළිබඳව මෙතන මේ පැහැදිලි කරන්නේ. ජිතා වජිර හත්තේන සමුද්දං අසුරාසිතා බාතරෝ වාසවත්තේතේ ඉද්දිමන්තෝ යසස්සිනෝ කාල කංජා මහා බින්සා අසුරා ගාන වේගතා වේපචිත්ති සුචිත්තීච පහාරාදු නමුති සහ ජිතා වජිර හත්තේන සමුද්දං අසුරාසිතා වජිර හත්තේන සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ වජිරායුධය මේ වජිරායුධයෙන් සමුද්දං අසුරාසිතා සමුද්‍රයේ අරගෙන ඉන්න අසුරයෝ පරාජය කරලා බය කරලා තියෙනවා. සක් දෙවියන්ගේ පිළිරුව දැක්කත් අසුරයෝ ආපහු යනවා කියලා සඳහන් කරනවා වජිරායුධය අරන් ඉන්න පිළිරුව. ඒ නිසා කෞතිසාවේ වටේටම නාග සුපර්ණාදීන් පරාජය කරගෙන මේ අසුරයෝ ආවොත් කෞතිසාවේ වටේටම හදලා තියෙනවා සක් දෙවියන්ගේ පිළිරුව වල. මේ හැම පිළිරුවක්ම වජිරායුධය අතේ තියාගෙන ඉන්නවා. මේ සියලුම දෙනා පරාජය කරගෙන අන්තිම තැනට එනකොට අසුරයෝ කල්පනා කරනවා සක්‍රය එළියට ආවා. ඒ මොහොතින්
බිම් බලාගෙනම ආපහු අසුර ලෝකයේ දක්වාම ගිහිල්ලා තමයි ආපහු හැරෙනවා කියලා සඳහන් කරන්නේ. නමුත් හදලා තියෙන්නේ පිළිගුව. එහෙමනම් අසුරයෝ බොහොම බයයි මේ වජ්‍රායුධයට සක්‍ර දේවේන්ද්‍රයන්. නමුත් බාතරෝ වාස වස්තේති ඉද්දි මන්තෝ යසස්සිනෝ මහත් වූ 이르දි ඇති මහත් වූ යසස් ඇති. අසුරයන්ට ඉතාම ඉහළ 이르දි තියෙනවා. ඊර්තිමත් හරිම යසසින් පිළිලා ඉන්න පිරිසක්. දෙව්ලොව හා සමාන සැප තියෙන පිරිසක්. මේගොල්ලෝ දෙව්ලොවෙන් විසි කරපු නිසානේ මහමෝදේ ඉන්නේ. සුරාපානය කරපු නිසා දෙව්ලොවෙන් උස්සලා විසි කෙරුවා. ඒ නිසා තමයි සාගරයට වැටුනේ. නමුත් මේ තාවතිංශ දිව්‍ය ලෝකේ තරම් සැප තියෙන විමානයක් මේ සාගරයේ පතුලේ වුණු නිර්මාණය වෙලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ වෙලාවේ බාතරෝ වාසවස්සේති මේ දෙගොල්ල හරි වෛරක්කාරයි. නමුත් මේ වෙලාවේ සහෝදරයෝ වගේ එකතු වෙනවා. බාතරෝ වාසවස්සේති. කොහොමදත් මේ අසුරයෝ සත්දීනිගේ සහෝදර බවට පත් වුණා. අපි ඒ කාරණාව සාකච්ඡා කළා. සූර්ය වච්චතාව විවාහ කරගත්ත තැන ඉඳලා. ඒ නිසා මෙතනත් භාග්‍යතුන් වහන්සේ නිසා මේ වෛරක්කාරයෝ සහෝදරයෝ බවට පත් වෙලා තිනවා. කාල කංජා මහා බිංසා අසුරා දාන වේගසා දීප චිත්ති සුචිත්තීච පහාරාදු නමුති සහ සක්‍රයාගේ සහෝදරයන් බවට පත් වුණා වගේම මහා භයානක වූ කාල කංජික සහ දාන වේගස කියන අසුරයෝ තාම භයානකයි මේගොල්ලෝ. කාල කංජික සහ දාන වේගස කියන අසුරයෝ දීප චිත්ති කියන අසුර නායකයාත් සුචිත්ති කියන මේ අයත් නමුචි පහාරාදු කියන පහාරාද අසුරයා මෙතන නමුචි කියලා සඳහන් කරන්නේ මාරයාට. මේ සියලු අසුරයෝ මාරයත් අඬ ගහගෙන මේ සමාගමට එනවා. නමුචි සහ මේගොල්ලෝ එන්නේ මාරයා සමගමයි. මෙතන නමුචි කියලා සඳහන් කරන්නේ මාරයා. සතංච බලිපුත්තානං සබ්දේ වේරෝච නාමකා සන්නහයිත්වාන බලින් සේනං රාහුබද්ද බුපාගමු. මෙතන සඳහන් කරනවා සතංච බලිපුත්තානං බලි අසුරයෝ පුතුන් 100ක්ද බලි කියන අසුරයාට පුතුන් 100ක් ඉඳලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ට පුතුන් ලැබුණ කාරණාව කොහොමද කියලා සඳහන් කරලා නැහැ. නමුත් දෙවියන්ට දරුවන් ලැබිච්ච හැටි අපි සඳහන් කළා. දෙවියන්ගේ ඇකේ උපන්නොත් මේ දෙවියන් ඕපපාතිකව පහළ වෙන අය. ඇකේ උපන්නොත් දරු හැටියට සැලකනවා. යහනේ උපන්නොත් විසව හැටියට සැලකනවා. මැදුරේ උපන්නොත් සේවිකාව පරිවාර දිව්‍යාංගනාව හැටියට දෙවිවරු හැටියට සැලකනවා. එහෙනම් මේ අසුරයන්ගේ දරුවෝ බිහිවීම මේ විදිහට සිදු වෙනවා ඇති. කෙසේ වෙතත් සතංච බලිපුත්තානං මේ බලි කියන අසුරයාගේ දරුවෝ 100ක් පිළිබඳව මෙතන සඳහන් කරනවා. සබ්දේ වේරෝච නාමකා බලි සේනාව සමග මෙතෙන්ට සැරසිලා සන්න හිත්වාන බලින් සේනං රාහු බද්දම උපාගමු. රාහු අසුරේන්ද්‍රයත් මේ බලි සේනාව සමග සැරසිලා මේ පිරිසත් එක්ක මේ සමාගමයට එකතු වුණා කියලා සඳහන් කරනවා. සමයෝ දානි බද්ධන්තෝ වික්ඛූනං සමිතින් වනං ආපෝච දේවෝ පඨවිච තේජෝ වායෝ තදාගමු වරුණා වාරුණා දේවා සෝමෝච යසසසහ. සමයෝ දානි බද්ධන්තෝ සන්නාහ සන්නද්ද කියන අර්ථයයි. සමයෝ දානි බද්ධන්තෝ සන්නාහ සන්නද්දව මේ අය පැමිණිලා තියෙනවා. ඒ කියලා කියන්නේ ගහමරාගන් නෙවෙයි. නමුත් ඒ අය එන හැටි බොහොම දරුණු අය. සන්නාහ සන්නද්ද ඇවිල්ලා තියෙන්නේ වික්ඛූනං සමිතින් වනං. මොකටද මේ වනයේ නැද්දේ මහ වනයේ නැද්දේ මේ භික්ෂූන් වහන්සේලාගේ සමිතිය දැකලා බලලා සතුට වීම සඳහායි ඇවිල්ලා තියෙන්නේ සන්නාහ සන්නද්ද. රජෙක් යම් තැනකට යනවා නම් ඒත් ආරක්ෂක පිරිවරක් අරගෙන තමයි යන්නේ. ඒ නිසා මේගොල්ලෝ එන්නේ සන්නාහ සන්නද්දමයි. නමුත් ඒ අවි පාවිච්චි කරන්න එහෙම නෙවෙයි. වරුණා වාරුණා දේවා සෝමෝත යසසසහ වරුණ වාරුණ සෝම යසස කියන දෙවිවරුද මෙතෙන්ට පැමිණියා කියලා සඳහන් කරනවා. මේ හැම වචනයකම සඳහන් වෙන්නේ දෙවියන්ගේ නම්. ඒ නිසා දේව නාම තමයි මේ අවසාන හරියේ දිගින් දිගටම පැහැදිලි කරන්නේ. මෙත්තා කරුණා කායිකා ආගු දේවා යසස්සිනෝ දසේතේ දසදහ කායා සබ්බේ නානත්ත වන්නිනා. විවිධ වූ වර්ණයන්ගෙන් යුක්ත සබ්බේ නානත්ත වන්නිනා දසේතේ දසදහ කායා මෙත්තා කරුණා කාරුණිකා. මේ මෙත්තා කරුණා කියන්නේ අපි සතර බ්‍රහ්ම විහාර ගුණ හැටියට සඳහන් කරන නම්. ඉතින් මේ තියෙන්නේ මේ දෙවිවරුන්ගේ නම් හඳුන්වලා තියෙන මේ දෙවිවරු මෙත්තා. මෙත්තා කියන දෙවිවරු මෛත්‍රියට බරයි. කරුණා කියන දෙවිවරු කරුණාවට බරයි. එහෙනම් මේ නමින්ම තමයි මේගොල්ලෝ හඳුන්වලා තියෙන මේ සූත්‍ර දේශනාවේ මේගොල්ලන්ගේ නම මීට වඩා දිගයි.
නමුත් දේශනාවේ අරගෙන තියෙන මේ නමේ මුල් කොටස විතරයි. මෙත්තා කරුණා කාරුණිකා. ඒ කියන්නේ මේ දෙවිවරුගේ නම්ම තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඉද්දි මන්තෝ ද්විති මන්තෝ වන්දවන්තෝ යසස්සිනෝ. හැබැයි මේගොල්ලෝ හැමෝටම විරුද්ධ තියෙනවා. ඒ වගේම හරි වර්ණවත්. යසස්සිනෝ ඊටාම ඉහළ කීර්ති ഘോഷාවකුත් තියෙනවා, යසසකුත් තියෙනවා. මෝදමාන අභික්කාමෝ දෙක්කුණං සම්පින් වන. මේ රැස් වෙලා ඉන්නේ මේ වික්ෂුන් වහන්සේලාගේ සමිතිය බලන්න මේගොල්ලෝ රැස් වෙන්නේ මේ 10 දෙනා එකතු වෙච්ච දේව කණ්ඩායම් ප්‍රධාන කරගෙන තමයි මේ රැස් වෙන්නේ. ඒ කාරණාව මේ දේශනාවේ අගට පැහැදිලි කරලා තියෙනවා කොහොමද මේ 10 දෙනා හැදිලා තියෙන්නේ කියලා. වෙන්හූත දේවෝ සහනීච අසමාච දුවේ යම සන්දස්සු පනිසා දේවා ඡන්ද මාගු පුරක්කත්වා සූර්යස්සූපනිසා දේවා සූර්ය මාගු පුරක්කත්වා. මේ වෙන්හූත දේවා එන්න මේ කාරණාව හරි වටිනවා. වෙන්හූත දේවෝ වෙන්හූත දේවා කියන වචනය අද අපි පාවිච්චි කරනවා විෂ්ණු දෙවියෝ සඳහා යොදාපු නාමයක් කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ පිටකතරේ කොතනවත් විෂ්ණු කියලා නම සඳහන් කරලා නැහැ. නමුත් අපි විෂ්ණු කියලා නම වර්තමානයේ ඕන තරම් භාවිතා කරනවා. ඒ නිසා මේ කාරණාව තව හොයලා බලන එක වටිනා. පිටකයෙන් විෂ්ණු කියලා නමක් හම්බ වෙන්නේ නෑ. මේ වෙන්හූ කියන නම වෙන්දු කියන දේවී පුත්‍රයා හඳුන්වපු නම කියලා තමයි මහා සමය සූත්‍රයේ සඳහන් වෙන්නේ. වෙන්හූ කියලා කියන්නේ වෙන්දු කියන දිව්‍ය පුත්‍රයා හඳුන්වපු නම. වෙන්හූත දේවා සහලීච අසමාච දුවේ යම ඡන්දස්සු පනිසා දේවා ඡන්ද මාගු පුරක්කත්වා. මෙතෙන්ට මේ දෙවිවරුත් සමග චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා පෙළඹෙනවා. චන්ද්‍ර මණ්ඩලයට අධිපති චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා. මේ චන්ද්‍ර මණ්ඩලයට අධිපති චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා වගේම චන්ද්‍ර මණ්ඩලයේ අරග්ගෙනගෙන වාසය කරන දෙවිවරු ඉන්නවා. මේ දහස් ගණන් ලක්ෂ ගණන් දෙවිවරු චන්ද්‍ර මණ්ඩලයේ ආශ්‍රය කරගෙන ඉන්නවා. නමුත් චන්ද්‍ර මණ්ඩලයේ අරග්ගෙන ඉන්න ප්‍රධාන දිව්‍ය පුත්‍රයා චන්ද්‍ර දිව්‍ය රාජ කියන නමින් අපි හඳුන්වනවා. අද වෙනකොට ආර්ය ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව ලබාගෙන ආරක්ෂාව ලබාගෙන සෝවාන් ආර්ය සත්‍යයට පත්වෙච්ච කෙනෙක්. මොකද මේ රාහු අසුරේන්ද්‍රයාගෙන් කරදර වෙන වෙලාවේ තමයි දීලා භාග්‍යවතුන් වහන්සේට සඳහන් කරන්නේ ස්වාමීනි මේ අසුරේන්ද්‍රයා මට කරදර කරනවා මං ගිලින්න හදනවා කියලා. ඒ බොහොම ඉස්සර. නමුත් අද රාහු අසුරේන්ද්‍රයාට චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා ගිලින්න පුළුවන්කම නෑ. පිරිත් පොතේ තියෙනවා ඡන්ද පිරිත සහ සූර්ය පිරිත කියලා පිරිත් දෙකක්. මේ පිරිතේ අවසානයේ සඳහන් කරනවා මේ රාහු අසුරේන්ද්‍රයා වේපචිත්ති ගාව ගිහිල්ලා වැටෙනවා. වැටෙන්නේ නිකන් මේ දාඩිය දාගෙන වැටෙන්නේ ගිහිල්ලා. ඒ වෙලාවේ වේපචිත්ති අහනවා ඇයි මේ බය වෙලා ඉන්නේ? සඳහන් කරනවා මේ අසුර කියලා කියන්නේ ඉතා විශාල ශරීරයක්. අපි හැටියට කල්පනා කරලා බැලුවොත් හරියටම ගාන නිවැරදි නම් උස ප්‍රමාණය යොදුන් ගණන් වලින් සඳහන් කරලා තියෙන්නේ. සතපුම් වලින් සතපුම් 65088ක් විතර මේ අසුර රාජයා උසයි. ඉතින් මේ මහා විශාල දේහධාරී පුද්ගලයා තමයි ගිහිල්ලා වේපචිත්ති ගාව දාඩිය දාගෙන වැටෙන්නේ. ඒ වෙලාවේ වේපචිත්ති අහනවා මොකද කියලා. ඒ කියන ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ මට අවවාද කළා. ඉතින් උන්වහන්සේ අවවාද කෙරුවා කියලා ඔච්චර වෙවුලන්න ඔච්චර බය වෙන්න දාඩිය දාන්න පැති ගන්න හේතුව මොකද්ද? ඒ වෙලාවේ සඳහන් කරනවා සත්‍ය ධාමී ඵලේ මුද්ධා ජීවන්තෝන සුඛං ලැබේ. බුද්ධ ගාථා විජීතෝ හි නොතේ මුංචේය චන්දිමා. සත්‍ය ධාමී ඵලේ මුද්ධා මේ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයාට කරදර කරන්න එපා කියලා මට පළවෙනි පාරයි දෙවෙනි පාරයි අවවාද කෙරුවා. තුන්වෙනි පාර අවවාද කෙරුවොත් සත්‍ය ධාමී ඵලේ මුද්දා මගේ මුදුන හත්කඩකට පැලෙනවා. ජීවන්තෝන සුඛං ලැබේ. මට ජීවත් වීමේ අයිතිය ජීවත් වීමේ සැපය නැතුව යනවා. මහසි තුන් පාරක් අවවාද කරයි දෝ කියලා මේ බයි ඉන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ තුන් පාරක් අවවාද කරන්නේ නැහැ. නමුත් මෙයා බයයි. ඉතින් එක දවසක් මෙයාට හිතෙනවා කවුද මේ සම්මා සම්බුද්ධ කියලා බලන්න යන්නේ. බොහොම විශාල උස ශරීරයක්. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේගේ මේ ශීර්ෂයේ මුදුන දැකපු කෙනෙක් විශ්ව ධාතුවේ කිසි කෙනෙක් නැහැ කියලා. කිසි මුදුන දැකපු කෙනෙක් නැහැ භාග්‍යතුන් වහන්සේගේ. නමුත් දැන් භාග්‍යතුන් වහන්සේ දන්නවා අසුරය එනවා මම බලන්නේ. රාහු අසුරේන්ද්‍රය එනවා. ඉතින් මම හිතගෙන හිටියා භාග්‍යතුන් වහන්සේ යට නොපෙනෙන්නේ උස යන්න පුළුවන්. මම හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් මෙයාට මගේ හිස් මුදුන පෙනෙනවා. ඒ නිසා හිස් මුදුන පෙන්වන්න දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ මෙයා එනකොට මෙයා එන පැත්තට සිරිපතුල දිගු කරලා භාග්‍යතුන් වහන්සේ ඇතපෙනවා. ඉතින් අසුර රාජයා එන්නේ සිරිපතුල ගාවට. ඇවිල්ලා නතර වෙනවා එතන. නතර වෙලා දැන් මේ තරම් උස පුද්ගලයාට භාග්‍යතුන් වහන්සේ පේන්නේ නැහැ මුව මඩල.
මෙයාගේ ඇඟිලි තුඩු උඩ නැගලා ඉස්සිලා බැලුවා කිව්වා කොහොමද සිරිපතුලේ අයිතිකාරයාගේ හිස කියලා. මෙයාට හිස තේිල්ල නැහැ. මෙයා එතනින්ම ආපහු හැරිලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් මට වඩා බොහොම ප්‍රතාපවත් කෙනෙක් සම්මා සම්බුද්ධ කියලා හැරුණා කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන මේ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා සෝවාන් වෙලා ඉන්න ආර්ය ශ්‍රාවකයෙක් එයාට කරදර කරන්න එපා කියලායි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ. සූර්ය දිව්‍ය පුත්‍රයාට කරදර කරන්න දෙන්නේ නැහැ. මෙතන මේ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා සහ සූර්ය දිව්‍ය පුත්‍රයා කියන දෙදෙනාම මුකෙන්ට පැමිණිච්ච බව සඳහන් කරනවා. සූර්යස්තු පනිසා දේවා සූර්ය මාර්ග පුරක්කත්වා. සූර්ය දිව්‍ය පුත්‍රයා සූර්ය මාර්ග පුරක්කත්වා යාගේ පිරිවරත් අඬ ගහගෙන දහස් ගණන් මේ සමාගමයට සහසම්බන්ධ වෙලා තියෙනවා. නක්කත්තානි පුරක්කත්වා ආගු මන්ද වලාහකා වසූනං වාසවෝ සෙත්තා සක්කෝපාග පුරින්දදු. පුරින්දදු කියලා කියන්නේ හැමෝටම පෙරටුව දන් දුන්න නිසා සක්‍ර දේවීන් ලැබෙනවා නමක් පුරින්දද කියලා. සියල්ලන්ට පෙරටුව දන් දීපු නිසා පුරින්දද කියලා නමක් ලැබෙනවා. එහෙනම් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේද වසූනං වාසවෝ සෙත්තෝ වසු දෙවියන්ට ශ්‍රේෂ්ඨ වූ සක්කෝපාග පුරින්දදු. වසු දෙවියන්ට ශ්‍රේෂ්ඨ වූ පුරින්දද සක්‍ර දේවේන්ද්‍ර. සක්කෝ වාස පුරින්දදු. සක්‍ර දේවේන්ද්‍ර මෙතෙන්ට පැමිණියා. නක්කත්තානි පුරක්කත්වා නැකත් තරු පෙරටු කරගෙන සිටින දෙවිවරු. ආගු මන්ද වලාහක වලාහක දෙවිවරු. වලාකුළු වල ජීවත් වෙන වලාකුළු වලට අධිපති වලාහක දෙවිවරු මෙතෙන්ට පැමිණියා කියලා සඳහන් කරනවා. දසීතේ දසදහකාය සබ්බේ නානත්ත වන්නිනා නානා ප්‍රකාර වර්ණ වලින් යුක්ත මේ අය ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සින බොම් ඉර්ධිමත් වූ පුජ්‍යලේ තමයි මේ සියලු දෙනාම මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙච්ච බව දේශනාවේ සඳහන් කරනවා. අතාගු සහභූ දේවා ජල මග්ගි සිකාරිව අරිත්ත කාච රෝජෝච උම්මා පුප්ප නිභාසිනෝ අතාගු සහභූ දේවෝ දිලිසෙන ගිනි සිළු වාගේ. සමහර දෙවිවරු බොහොම දිලිසෙනවා කොයි වගේ හරියට ගිනි කඳන් වගේ. අතාගු සහභූ දේවෝ කියලා කියන්නේ ගිනි කඳන් වගේ දිලිසෙනවා. තව පිරිසක් ඉඳලා තියෙනවා ජල මග්ගි සිකාරිව. මේ සමහරවිට අපි හරියටම දැකලා නැතුව ඇති මේ ජල මග්ගි සිකාරිව කියලා කියන්නේ දිය බෙරළිය මල්. හැබැයිම දිය බෙරළිය මලේ පාටයි කියලා සඳහන් කරනවා සමහර දෙවිවරු. ජල මග්ගි සිකාරිව අරිච්ච කාච සාජෝව උම්මා පුප්ප නිභාසිනෝ දිය පෙරළිය මල් වගේ. වරුණා සහ ධම්මෝච වරුණ සහ ධම්ම කියන දෙවිවරු දෙදෙනා. අච්චුතාච අනේජකා අච්චුත සහ අනේජක කියන දෙවිවරු. සූලෙය්‍ය රුචිරා ආගු සූලෙය්‍ය රුචිර කියන දෙවිවරු සහ වාසවානේසි වනේසිනෝ වාසවා කියන වාසව කියන දෙවිවරු මේ අවස්ථාවට සහ සම්බන්ධ වුණා කියලා සඳහන් කරනවා. දසේතේ දසදහකාය සබ්බේ නානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ද්විතීමන්තෝ වන්නවන්තෝ යසස්සින. තාම ඉර්ධිමත්තු වර්ණවත් වූ යසස් තීර්ථ වලින් යුක්ත මේ දෙවිවරු මෝදමානා විකාම විකූණං සම්පූර්ණ වන මේ සැපෙන්නල තියෙන්නේ මේ වික්ෂූන් වහන්සේලා පිරිච්ච රැස්වීම බලන්න. සමානා මහා සමානා මානුසා මානුසුත්තමා සමානා මහා සමානා මානුසා මානුසුත්තමා. සමානා මහා සමානා කියන මේ දෙවිවරු ගැන සඳහන් කරනවා මේ දිව්‍යමය කාමය ගැන. දෙවියෝ දෙව්ලොවට වෙලා විඳින සැප. අපට මොන සැප විඳ සිටියත් බඩගිනි ආවම අපි සීල සැප අතහැරලා යනවා බඩගිනි නිසා මේ බඩගිනි දුක වේදනාව නැති කරගන්න. යම් තැනක වාඩිලා බොහොම ප්‍රිය උපදවන හිත හොඳට බැඳෙන සමහරලාට ටෙලිනාට්‍යයක් වගේ දෙයක් බල බල හිටියත් බඩගිනි ආවොත් නැගිටලා යනවා යටත් පිරිසෙන් කැමතේ තෙන්ට අරන් එන්න හරි නැගිටලා අපි යනවා. ඒ නිසා අවශ්‍යතාවය නම් ඉතාම තදින්ම දැනෙනවා ආහාරයේ අවශ්‍යතාවය. නමුත් මේ දෙවියන්ට එහෙම නැහැ කියලා සඳහන් කරනවා. කුස ගින්දර දැනෙන්නේ නැති තරම් සැපයි කියලා කියනවා. ඒ තරම් කාම සම්පත් මේගොල්ලෝ භුක්ති විඳිනවා. ඒ නිසා බඩගින්න නැතුව කෑම කන එක අමතක වෙනවා. කෑම කන එක අමතක වෙලා මේගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් අපිට වගේ එහෙම බෑ. දැන් මේ දෙවියෝ දැන් සාතුම් මහරජික දෙවිවරු. ඒගොල්ලන්ගේ එක දවසකට මනුස්ස වර්ෂ 50ක් තියෙනවා. අපේ අවුරුදු 50ක් ඒගොල්ලන්ට එක දවසයි. දැන් අපිට නම් එක දවසක් කෑම කෑමේ ගැටලුවක් වෙන්නේ නැහැ. දවස් දෙකක් දවස් තුනක් කෑවෙන්නේ කියලා අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මේ දෙවියන්ට එහෙම වෙන්න බෑ. අපිට නම් ඉතින් සඳහන් කරනවා 7 දවසක් කෑම නොකා ඉඳලා 8 වෙනි දවසේ කෑම කෑවොත් ජීවත් කරවන්න බෑ කියලා. ඒ මනුස්ස ලෝකේ.
මේ දෙවියන්ට සමහරලාට දවසකට එක වේලයි වෙන්නේ ඇති ආහාර ගන්න. මේ ආහාර ගන්න දවස වේල අමතක වුණොත් අනිවාර්යෙන් පිට වෙනවමයි. ආයි පවතින්න පුළුවන් කමක් නැහැ. ඔහු පවත්වන්න උත්සාහ කරනවා නම් යම් කෙනෙක් සඳහන් කරනවා දවල් 30ෙම රත් වෙච්ච ගලක් උඩට මල් පෙති ගෙනින් දාලා උදේ ඉඳලා තියලා දවල් 30ෙම ගල රත් වෙලා මල් පෙති ඇකිලිලා තියෙනවා. මේ මල් පෙති වලට වතුර වැක්කුවට කොහොමවත් මල් පෙති දිගා ඉන්න පුළුවන් කමක් නැහැ. මේ මෙයාට අමතක වුණොත් කෑම වේල අය පස්සේ කෑම දීලා හැම මෙයා නවත්තන්න බැරි පිට වෙනවමයි. ඒ නිසා මෙතන සඳහන් කරනවා සමාන මහා සමාන මානුසා මානුසුත්තම සමාන මහා සමාන මානුසුත්තම කියන දෙවිවරු මෙතෙන් පැමිණෙනවා. සිද්ධා පදූසිකා ආගු මනෝ පදූසිකා. සිද්ධා පදූසිකා කියලා කියන්නේ අපි සඳහන් කරපු කාරණාව මේගොල්ලෝ දිව්‍යමය කාම ක්‍රීඩාවල යෙදෙලා ඉන්නේ. සිද්ධා පදූසිකා ආගු. ඒ නිසා මේගොල්ලන්ට ආහාරය අමතක වෙනවා. ඒ තරම් සැපයි දිව්‍ය ලෝකයේ. හැබැයි ආහාරය අමතක වුණොත් ඒ වගේම තමයි ජීවිතේ ඉවර වෙනවා. එමනම් චාතුම් මහරජා දෙවියන්ගේ එක දවසකට මනුස්ස වර්ෂ 50යි. තාවතිංස දෙවියන්ගේ එක දවසකට මනුස්ස වර්ෂ 100යි. යාම දෙවියන්ගේ එක දවසකට මනුස්ස වර්ෂ 200යි. ප්‍රතිප දෙවියන්ගේ එක දවසකට මනුස්ස වර්ෂ 400යි. එතකොට මේගොල්ලෝ කෑම කන්නේ අපේ හැටියට බැලුවොත් අවුරුදු 400කට පස්සේ කෑම වෙලා කන්නේ. ඒකයි මේ දරන්නේ. ඊළඟ දෙවියන්ට පස්වෙනි දිව්‍ය ලෝකයක දවසකට මනුස්ස වර්ෂ 800යි. හයවෙනි දිව්‍ය ලෝකයක දවසකට මනුස්ස වර්ෂ 1600යි. අපේ අවුරුදු 1600ක් පරිණිමිත වසවර්තයේ කියලා පරිණිමිත වසවර්තයේ එක දවසයි. 1600 එකතු කරලා බැලුවොත් 3200යි. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාර දැන්ට ගෙවිලා තියෙන අවුරුදු 2560ක් විතර. එහෙමනම් මේ දෙවියන්ට පරිණිමිත වසවර්තයේ දෙවියන්ට තව බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් දෙකකුත් පැය ගාණක් තමයි ගෙවිලා තියෙන්නේ. මේ තරම් දීර්ඝ වූ ආයුෂ අපේ අවුරුදු 1600කට සැරයක් ඒගොල්ලෝ ගන්න ආහාරය ගන්න අමතක වුණොත් ආය ආහාර දීලා පවත්වන්න පුළුවන් කමක් නැහැ. සිද්ධා පදූසිකා ආගු කියලා කියන්නේ ඒකයි. අතාගු හරයෝ දේවෝ යේක ලෝහිත වාසිනෝ පාරගා මහා පාරගා ආගු දේවා යසස්සිනෝ. ලෝහිත වාසි දෙවියෝ දාහ පාරගා මහා පාරගා ආගු දේව කියන මේ සියලුම දෙවිවරු මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙලා තියෙනවා. දසේති දසදහකාය සබ්බේනානත්තවන්නා. මේ විවිධ නම් ගොස්වලින් සඳහන් කරන මෙතන දසේති දසදහකාය කියලා කියන්නේ අපි මේ සඳහන් කරන තැන දෙවිවරු 10 දෙනාගේ 10 දෙනා ගණන් කියන්නේ මේ. දසේති දසදහකාය කියන්නේ ඒකයි. මේ 10 දෙනා දෙවිවරු රැස් වෙනවා. මේ 10 දෙනා රැස් වෙනකොට මේ 10 දෙනාත් එක්ක අප්‍රමාණ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා නියෝජනය කරමින් තමයි මේ නම් එහෙම වාග්යතුනාගේ දේශනා කරලා තියෙන්නේ. එතකොට හැමෝම හිතන්නේ අපි ගැන කතා කළා. එහෙනම් කොටස් කරලා තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක මෙහෙම කෙටියෙන් අපිට ඉවර කරන්න බැරි නිසා. මේ කෙටියෙන් ඉවර කරන්න බැරි නිසා තමයි අපි සඳහන් කළේ සූත්‍ර 7ක් සහ ජාතක කතා 5ක් සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා. සුක්ඛා කරුම්හා අරුණා ආගු වේග නසා සහ සුක්ඛ කරුණ අරුම්හ ජන දෙවියෝද වේගස ජන දෙවියන් සමග ආවේ. සුක්ඛ කරුම්හ කියන මේ දෙවිවරු වේගස කියන දිව්‍ය රාජ්‍යත් එක්ක දෙතෙන්ද සහ සම්බන්ධ වෙලා තියෙනවා. ඕදාත ගයිසා පාමොක්ඛා ආගු දේවා විචක්කනා. ඕදාත ගයිස ප්‍රමුඛ දෙවියෝද විචක්කන දෙවියන් සමග ආවේ. එන විචක්කන කියලා කියනකොට අනිත් අයට වඩා ටිකක් ලොකු නායක දෙවියෙක් වගේ කියලා එතකොට හංගෙනවා. සදා මත්තා හාරගජා මිස්ස කාච යසස්සිනෝ තනයන් ආග පජ්ජුන්නෝ යෝ දිසා අභිවස්සති. සදා මත්ත හාරගජා මේ කියන්නේ දෙවිවරුන්ගේ නම්. සදා මත්ත කියන දෙවි කෙනෙක්, මිස්ස කාච කියලා කියන දෙවි කෙනෙක්, යසස්සිනෝ කියලා කියන්නේ මේගොල්ලෝ බොහොම යසස් ඇති අය. තනයන් ආග පජ්ජුන්නෝ වැසි වස්තවන පජ්ජුන්න දෙවියෝ. එතකොට වැසි වස්තවන දෙවියෝ අතර මේ පජ්ජුන්න දෙවියෝ කොහොමද මෙතෙන්ට ආව කියලා කියන්නේ ආගු පජ්ජුන්න කියලා සඳහන් කරන්නේ මේගොල්ලෝ එනකොට විදුලි කොටමින් ගොරවගෙන මින් ඇවිල්ලා තියෙනවා. විදුලි කොටනවා ගොරවනවා මේ වැස්ස වලහක දෙවිවරු මේ ඇවිල්ලා තියෙනවා. දසේතේ දසදාකාය සබ්බේ නානස්ස වන්නා. එහෙනම් මේ දස දෙනෙක් වූ දේව කායිකාය නානා වර්ණ වලින් යුක්තයි, ඊටාම 이르දිමන්තයි, ඊටාම බල සම්පන්නයි, වර්ණයෙන් යුක්තයි. මේ ඇවිල්ලා තියෙන්නේ මේ වික්ෂූන් සහිත මේ වනයේ තියෙන සමාගම බලන්න. කේමියා තුසිතා යාමා කට්ට කාච යසස්සිනෝ ලම්බීත කාමචෙත්තෝ ජෝති නාමච ආසවා.
හේමියා තුසිතා කියන්නේ හේමිය කියන දෙවිවරු සහ තුසිත යම කියන දෙවිවරු ඇවිල්ලා තියෙනවා. කට්ටක නම් මහා යසස් ඇති දෙවිවරු. කට්ටක කියලා කියන්නේ තවත් දෙවියෙකුගේ නම. මහා යසස් ඇති දෙවිවරු. ලම්බීතක කාමසෙට්ට ජෝති සහ ආසව යන දෙවිවරු මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙලා තියෙනවා. නිම්මාන රතිනෝ ආගු අතාගු පරිනිම්මිතා. නිම්මාන රති දෙවිවරු සහ පරිනිම්මිත දෙවිවරු මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙලා තියෙනවා. දසේතේ දසදහකාය එතන ආපහු දෙවිවරු 10 දෙනෙකුගේ නම් ගොත් සබ්බේ නානස්ස වන්නිනා ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා වික්කාමු වික්ඛූණං සම්පින් වන සත්‍යේතේ දේවනිකාය සබ්බේ නානස්ස වන්නිනෝ නාමන්වයේන ආගන්‍යෝ යේතන්යේ සදිසාසහ සත්‍යේ තේ දේවනිකාය. දැන් අපි 10 දෙනා කණ්ඩායම් 6ක් පිළිබඳව සාකච්ඡා කළා. එතකොට සත්‍යයේ තේ දේවනිකාය. දැන් දේවනිකායන් 60ක් ගැන එතකොට සාකච්ඡා වෙලා තියෙනවා. සත්‍යයේ තේ දේවනිකාය සබ්බේ නානත්ත වන්නිනෝ සියලු දෙනාම නානා වර්ණ වලින් යුක්තයි. නාමන්වේන ආගම්‍යෝ මේ සියලු දෙනාම නම් වශයෙන් යේ සංයේ සදිසා සහ සමාන නම් නැති අන්‍යයින්ද සමාන ඒ අර්ථ වලින් සඳහන් කරන පෞත්ත ජාතින් අකිලං ඕග තින්න මනාසවං දක්ෂේ මෝගතරං නාගං චන්දංච අසිතාතිගං කෙලස් උල් ගලවලා ආශ්‍රව රහිත කෙලස් උල් ගලවලා ඉන්න කියලා සඳහන් කරනවා මේකදී. ආශ්‍රව නැහැ. මේ සියලු දෙනාම නෙමෙයි ඇතැම්මයි. කෙලස් උල් ඒගොල්ලෝ ගාව ක්ලේශ ධර්මයන් නැහැ යටපත් කරලා ඉන්න සමහර අය. ඒගොල්ලෝ ගැන සාකච්ඡා කරන්න සූදානම් වෙන වෙලාව. කෙලස් උල් ගලවපු අය. කවුද මේ කෙලස් උල් ගලවපු අය? ඒ කාරණාව සඳහන් කරනවා වෙනම සුබ්බ්‍රහ්මා පරමත්තෝච පුත්තා ඉද්ධිමතා සහ කෙලස් උල් ගලවලා ඉන්නයි මේ දෙවියෝ එහෙම නෙවෙයි. දැන් දේවනිකායන් සත්‍යයේ දේවනිකායන් 60ක් ගැන අපි කතා කරලා ඉවරයි. දැන් ඒකට කතා කරන්නේ කෙලස් උල් ගලවපු අය ගැන. ඒකට කෙලස් උල් ගලවපු අය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පුත්තු. සඳහන් කරන්නේ එහෙමයි. කෙලස් උල් ගලවලා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ දරුවෝ. කවුද මෙතන සඳහන් කරන භාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ? සුබ්බ්‍රහ්මා පරමත්තෝච පුත්තා ඉද්ධිමතා සහ ඊර්ධිමතුන් වහන්සේගේ පුත්තු සුබ්බ්‍රහ්මා බ්‍රහ්ම රාජවරු ගැන මේ සඳහන් කරන්නේ. කාම සම්පත් බුද්ධියෙන් දෙන්නේ නෑ. සුබ්බ්‍රහ්මා පුත්තා ඉද්ධිමතා සහ ඊර්ධිමතුන් වහන්සේගේ පුත්තු. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ කියන අර්ථය. සනං කුමාරෝ තිස්සෝච සෝපාග සමිතින් වනං. සනං කුමාර තිස්ස සෝපාග කියන මේ මහා බ්‍රහ්ම රාජයෝ මේ වනාන්තරයට පැමිණියා. සහසං බ්‍රහ්ම ලෝකානං මහා බ්‍රහ්මාදිචිත්තති uppannෝ යතිමන්තෝ විස්මාකායෝ යසස්සිසු බඹහු දහසක් අභිභවනය වෙන සමහර බ්‍රහ්ම රාජයෝ එක්ක බ්‍රහ්ම රාජයෝ 10000 පැමිණිලා තියෙනවා. සමහර අයත් එක්ක 10000 පැමිණිලා තියෙනවා. මහා බ්‍රහ්මාදිචිත්තති මේ මහා බ්‍රහ්මයෝ ඉන්නවා තමන්ගේ මේ අතේ එක ඇඟිල්ලකින් සක්වලවල් 1000ක් එළිය කරනවා. එතකොට ඒ කියන්නේ මේගොල්ලන්ගේ ආලෝකය කොහොමද කියලා. ඇඟිල්ලෙන් මේ එළිය කරන සක්වලවල් 1000ක්. එතකොට සක්වල කියන වචනේ අපි මේ සූත්‍රයේ මුලින් සාකච්ඡා කරාද කියලා මතක නැහැ. සක්වලක් කියලා කියන්නේ ලෝක 31කට. සක්වලක් කියලා කියන්නේ. රූපී අරූපී බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. අපායවල 4ක් තියෙනවා. ඒ වගේම මනුෂ්‍ය ලෝක 1ක් තියෙනවා. රූපී අරූපී බ්‍රහ්ම ලෝක 20යි, දිව්‍ය ලෝක 6යි, අපායවල 4යි, මනුෂ්‍ය ලෝක 1යි. මේකට කියනවා සක්වල. මේ සක්වලට පායන්නේ එක ඉරයි, එක හඳයි. එතකොට මේ සක්වලවල දෙකක් අතර දුර කොහෙද තියෙන්නේ කියලා අපේ ලෝකෙනම් තාම අපිට හොයාගන්න බැරි වුණා. බොහොම දියුණුයි කියලා අපි සඳහන් කරන ලෝකෙ දියුණු නවීන යානාවල් නිර්මාණය කරලා තියෙන ලෝකයක්. ඉතින් ඒ නිසා මේ ජෙට් යාන, රොකට් යාන වගේ දේවල් විවිධ පැතිකඩවල වලට යවලා තියෙනවා විවිධ තොරතුරු හොයන්නේ. නමුත් තාම කිසි කෙනෙක් සඳහන් කරන්නේ අපි තවත් එක මනුස්ස ලෝකයක් හොයාගත්තා කියලා කොහෙවත් සඳහන් කරලා නැහැ. ඉතින් මේ සක්වලේ නමුත් මේ කවුරුවත් කියන්නේ අපි සාතුම් මහරජකයට ගියා කියලා කියන කෙනෙක් නම් නැහැ. එමනම් මේ සක්වලවල් දෙකක් කොයිතරම් දුර පිහිටලා තියෙනවද කියන කාරණාව අපිට හිතා ගන්න බෑ. නමුත් මේ එක ඇඟිල්ලකින් මේ සක්වලවල් 1000ක් එළිය කරනවා. එහෙම බ්‍රහ්ම රාජ්‍යය තමයි
මෙතෙන්ට සම්ප්‍රාප්ත වෙන ඇතැම් බ්‍රහ්ම රාජවරු. ඉතින් ඊළඟට තවත් ආශ්චර්යමත් කාරණාවක් මේ සක්වලවල් 10000ක් බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්න වෙලාවේ ග්‍රහණය කරගන්න භූමිය. ඒ කියන්නේ අම්මගේ කුසට පිළිසිඳ ගන්නකොටම සක්වලවල් 10000ක් Tamanට ලසු කරනවා. ඒ නිසා තමයි මේ සක්වලවල් 10000ක් වෙවුලන්නේ. කියන්නේ සක්වලවල් 10000ක භූමිකම්පාවක් ඇති වෙනවා මව් කුසේ පිළිසිඳ ගන්න වෙලාව. මේ සක්වලවල් 10000ම එකම මල් වැලකින් ගැට ගැහෙනවා. මේ තැන අපිට හිතාගන්න බැරි සත්‍යයක්. මේ සක්වලවල් 10000ම එක මල් වැලකින් ගැට ගැහෙනවා. ඒක මල් වැලම මේ සක්වලවල් 10000 වටේ එතෙනවා කියලා සඳහන් කරන්නේ. එකට ගැට ගැහෙනවා සමාන වෙනවා. මේ මහ පෘථුවිය තනිකරම මල් වලින් පිරෙනවා. ඉතින් මේ වාගේ ආශ්චර්යයන් රැසක් මේ අතීතමයන් වහන්සේ ලෝකේ පහළ වෙන වෙලාව මිනිත්තු 32ක් පහළ වෙනවා. මව් කුසේ පිළිසිඳ ගන්න වෙලාවයි, මව් කුසෙන් දිවි වෙන වෙලාවයි, සම්බුද්ධත්වයේ ලැබෙන වෙලාවයි, ධම්සක් දේශන වෙලාවයි, පිරිනුවන් පාන වෙලාවයි, මේ වෙලාවේ එකම නිමිති 32ක් පහළ වෙනවා. ඉතින් ඒ කාරණාව මහා සම්මේ දේශනාවෙන් පස්සේ අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේ හඳුනගන්න ටිකක් වෑයම් කරමු කියලා අදහසක් තියෙන නිසා අපි එතනදී සාකච්ඡා කරමු. ශ්‍රද්ධාව දියුණු වෙන්න අවශ්‍යමයි භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේ. මෙතන සඳහන් කරනවා මේ වාගේ සක්වලවල් 1000ක් එක ඇඟිල්ලකින් ආලෝකමත් කරනකොට මේ බ්‍රහ්මයාගේ ඇඟිලි 10 දික්කිරුවොත් සක්වලවල් 10000ක් ආලෝකමත් කරනවා. ඒ වාගේ මහා බ්‍රහ්මයන් මේ සක්වලේ ඉන්නවා කියලා සඳහන් කරනවා. එහෙම අය ගැන තමයි මේ සඳහන් කරන්නේ. දසෙත් ඉස්සරා ආගු පච්චේක වතවත්තුනෝ තේ සංඝ මජ්ජතෝ ආග හාරිතෝ පරිවාරිතෝ. මේ අවස්ථාවට ඊ타මත්ම ආනුභාව සම්පන්න බ්‍රහ්ම රාජයෝ 100ක් පැමිණෙනවා. ඔවුන් සමග ඔවුන් මැද මේ හාරිත වෙන බ්‍රහ්ම රාජයා. සමහර බ්‍රහ්ම රාජයෝ බ්‍රහ්මියෝ 100 1000 ගහගෙන එනවා. මේ හාරිත කියන බ්‍රහ්ම රාජයා එතන බොහොම විශේෂ බ්‍රහ්ම රාජයෙක්. මෙයා තමන් එක තිරිස ලක්ෂයක් කඳ ගහගෙන ඉන්නවා. ඒ තරම් විශාල අනුභවයක් තියෙන බ්‍රහ්ම රාජයෙක් තමයි මේ හාරිත කියලා කියන අති විශේෂ බ්‍රහ්ම රාජය. තේජ සබ්දේ අභික්ඛන්තේ සයින්දේ දේවේ සබ්‍රහ්මකේ මාරසේනා අභික්ඛාමී පස්ස කන්හස්ස මන්දියන්. මේ අවස්ථාවේ මේ මහා වනයේට පැමිණියා වූ ඉන්ද්‍ර සහිත දේව කියලා කියන්නේ ආපහු මෙතන සඳහන් කරන්නේ සක්‍ර දේවේන්ද්‍ර පිළිබඳව. ඉන්ද්‍ර කියන නාමයේද සක්‍ර දේවේන්ද්‍රට හඳුන්වලා තියෙනවා. සයින්දී සබ්‍රහ්මකේ බ්‍රහ්ම ගණයා මැදට මේ ඉන්ද්‍ර සහිත දෙවියන් සහ බ්‍රහ්ම ගණයා මැදට මාරසේනා අභික්ඛාමී පස්ස කන්හස්ස මන්දියන් මේ වස්තවර්ති මාරයට මෙන්න කියලා සඳහන් කරනවා. ඒත් එilla තියෙනවා මේ සමාගමකට. මේ අවස්ථාවේ මේ සමාගමට මෙයා එළඹිලා බොහොම පහත් වැඩ තමයි කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා පස්ස කන්හස්ස මන්දියන් බලන්ද මාරයාගේ මෝඩ වැඩ. පිරිස නැද්දට ඇවිල්ලා මෙයා හයියෙන් තමන්ගේ අත බිම ගහනවා සක්වල හෙලවෙන්න තරම්. හයියෙන් අත බිම ගහලා මෙයා හයියෙන් ගෝරනාඩුවක් කරනවා. එත්ත ගන්හත බන්දත රාගේන බන්දු මත්තෝ සමන්තා පරිවාරේත මාවෝ මුංචිත්ත කේකිනං. හයියෙන් අත බිම ගහලා කෑ ගහලා මෙයා කියනවා එත්ත ගන්හත බන්දත වරෙව් ගනිව් බඳිව් කියලා සඳහන් කරනවා. රාගේන බන්දු මත්තෝ මේ සියලුම දෙවියෝ එක්කෙනෙක්වත් නැහැ. සියලු දෙනාම රාගයෙන් ගඳපියව් කියලා කියනවා. රාගේන බන්දු මත්තෝ සමන්තා පරිවාරයේත මාවෝ කිංචිත්ත කේචනං. රාග පාසයෙන් මේ සියලු දෙනාම බැඳලා දාන්න කියලා කියනවා. මේ කාරණාවෙදි අපිට බොහෝ කරුණු අනාවරණය වෙනවා. දැන් එතකොට අපි මේ විවිධාකාර දේවල් වල බැඳලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි මායයමයි. මේ ලෝකේ එතකොට හැබැයි අයිතිකාරයා මායයද කියලා හිතනවා. මේ විවිධාකාර නිර්මාණ කොහොම හරි නිර්මාණය කරලා තියෙන මොන පැත්තෙන් හරි අපිව බැඳගන්නේ. ඒ නිසා තමයි මේ විවිධ නිර්මාණ අපිට ඒක තේරෙන්නේ නැහැ. බොහොම අගේයි, බොහොම ලස්සනයි, හරි ප්‍රියමනාපයි, හරි ප්‍රියකරුයි. මේ විවිධ පැති වලින් කොහෙන් හරි ගෙනල්ලා රාගයමයි, බැඳීමමයි, තණ්හාවමයි ගොඩනගලා තියෙන්නේ. එහෙනම් මායාවේ ලෝකෙ මෙතනත් එයා කියනවා නිදහස් වෙන්න දෙන්න එපා එක්කෙනෙකුට. හැමෝම රාග පාසයෙන් බැඳලා දාන්න කියලා සඳහන් කරනවා. ඉති තත්ත මහා සේනෝ කන්න සේනං අපේසෙයි පානිනා පලමාහච්ච තරං කත්වාන දේරවං. මහා සේන නම් මාරයා දෙව් පිරිස මැදට මාර පිරිස යදී. මහා සේන කියන මාරයා දෙව් පිරිස මැදට දැන් මේගොල්ලෝ රාග පාසයෙන් බඳවන්නේ මේ මාර සේනාව යවනවා. ඉතින් ඒගොල්ලෝ
භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබන තැනට මේ මාර සේනාව එව්ව රාගයෙන් බඳින්න. ඉතින් මේ වාගේ විවිධ උපක්‍රම සහ ක්‍රම පාවිච්චි කරලා මේ දෙවියන් අතරට මේ මාර පිරිස එවන් නැති රාගයෙන් බැඳ ගන්න ඕන නිසා. යථා පාවුස්සකෝ මේගෝ කනයන්තෝ සවිජ්ජුකෝ තදාසෝ පච්චදාවත්ති සංකුද්ධෝ වශයෙන් වසී. තංච සම්බං අභිඥාය වවක්තිත්වාන චක්කුමා සඳහන් කරනවා. නමුත් මේ දෙව් පිරිස තම වසඟයට ගන්න මායාවේ කිසිම කුජලයකට කිසිම ශ්‍රේෂ්ඨයකට බැරි වුණා මේ අවස්ථාවේ. ඒ නිසා මෙතන සඳහන් කරනවා තංච සම්බං අභිඥාය වවක්තිත්වාන චක්කුමා. මායාවේ කිසිම අභිලාෂයක් බලාපොරොත්තුවක් මෙතන මායාවට මුදුන්පත් කරගන්න බැරුව යනවා. ඒ බැරි වෙච්ච නිසා මේ මොහොතේ මේ සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේට නැති වෙලා ඉන්නේ. නිසා කිසි කෙනෙක් මායාවට බැරි වෙනවා. බැඳගන්න ඒ කාරණාව මෙතන සඳහන් කරනවා කොයි ආකාරයෙන් බැරි වුණාද කියන අවස්ථාව. මායාව අතරින් පතර හරි භයානක රූප නිර්මාණය කෙරුවා. මේ දෙවිවරුන් ඉන්න අරමුණෙන් බැහැර කරන්නේ. භයානක රූප නිර්මාණය කර මේ මාර්ගඵල ලබන පිරිස බිනගන්නයි හදන්නේ. මෙතන මගඵල ලබන පිරිස මේ මහා සමය වෙනවි සීමා කරන්න බෑ කියලා සඳහන් කරනවා. අසංකේයයක් නෙවෙයි අසීමාන්තයි. මගඵල ලබන පිරිස. සම්පූර්ණ සංසාරයෙන් ඈතර යන පිරිස කෝටි ලක්ෂයක් කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් දෙනා මේ අවස්ථාවේ ඒකාන්ත වශයෙන් මාති උතුම් මහරහත් බෝධියම ලබනවා. ඊට අමතරව මාර්ගඵල ලබන පිරිස ඉතා විශාල පිරිසක් බවට පත් වෙනවා. දැන් මායයට ඕනේ මේ මගඵල ලබන්නන් මගඵල ලබන්න දියුණු කරගෙන තියෙන මේ චිත්තය මේ වෙලාවේ ඇති වෙලා තියෙන ධර්ම ප්‍රීතිය දිදින්න තමයි හරි භයානක රූප මෙයා මෙතෙන්ට එන්න නිර්මාණය කරන්නේ. තතෝ ආමන්ත්‍රි සත්තා කියන මෙතන සඳහන් කරන ශාස්ත්‍රීය මහත්මිය ආමන්ත්‍රණය කරනවා තම පිරිස ශ්‍රාවකී ශාසනීය රති ශාසනීය දැඳින ශාසනයට ඇතුළු වෙන ශ්‍රාවකයන් ආමන්ත්‍රණය කරනවා. මාරසේනා අභික්ඛන්තා තේවිජානාත භික්ඛවෝ මාරසේනාව ආවා හඳුනගන්න මායාව. මනාව මායාව හඳුනන්න කියලා දේශනා කරනවා. ඉතින් මේ ධර්ම කාරණාවක් යට අප්‍රමාණ ධර්ම කාරණා ගැඹෙලා තියෙනවා. මායාවේ පිරිස ආවා හඳුනගන්න මායාව. අපි මේ ජීවිතේ ජීවත් වෙනකොට බොහොම ලක්ෂණට එක එක හැඩයෙන් එක එක වර්ණයෙන් එක එක පෙනුමෙන් මායාව තමයි අපි හොයාගෙන ඉන්නේ. නමුත් අපිට හඳුනගන්න බැරි වුණා මේ ඇවිල්ලා මම මේ පාපයට බඳවලා තියෙන්නේ මේ රාගයට බඳවලා තියෙන්නේ මේ ඇහැ මේ කන මේ දිව පිනවන්න මේ ලෑස්ති වෙන්නේ මායාව කියනක හරියටම තාම හඳුන ගන්න අපිට බැරි වුණා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අඳුර ගන්න මායාවේ පිරිස ඇවිල්ලා ඉන්නේ. ඒක ආසප්ප මකරුන් ස්වා බුද්දස්ස ශාසනං. ඒ භික්ෂුවද භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව පරිදිම වීර කළා. ඒ උන්වහන්සේලා සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව පරිදි වීර කරනවා. දෙවිවරු මේ වෙලාවේ මේ ධර්ම ප්‍රීතියෙන් වීර වඩන වෙලාව මේ සමාගම දැකලා දීත රාජේහ පත්තාමු නේසං ලෝමම් යංගෙන් මාර සේනාව ඒගොල්ලන්ට බැරි වුණා මේ දීත රාජී මහෝත්තමයන්න් වහන්සේලාගේ නේසං ලෝමම් ඉංගෙන් අදුතරමේ ලෝම ගහක්වත් හොලවන්න බැරි වුණා කියනවා මාරයට මේ වෙලාවේ. භාග්‍යතුන් වහන්සේ අනුග්‍රහ කරන ආකාර දෙකක් තියෙනවා. ඒ කාරණාව තවත් උදුම්බරික සීහනාද සූත්‍රයේ මනාව පැහැදිලි කරනවා. භාග්‍යතුන් වහන්සේ වික්ෂුණාන්සේලාට දේශනා කරනවා මහණෙනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහටම කටයුතු කළොත් 7 දවසෙන් රහත් බව ලැබෙනවා කියලා. දේශනා කරන විදිහටම හරියටම අබ්බමල් රේණුවක්වත් නැර කටයුතු කරුවොත් දවස් 7න් රහත් භාවය ලබන්න පුළුවන් කියලා. එහෙම දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ බලනවා මොන භික්ෂුවද කතා කරන්නේ ස්වාමීනි මේ තරම් වීර්ය කරන අපි 7 දවස් ඔය වීර්ය කරලා බලන්නම් කියලා මොන භික්ෂුවවත් කතා කරයිද කියලා බලනවා. නමුත් මේ මහා සමයේදී නෙමෙයි මේක උදුම්බරික සීහනාද සූත්‍රයෙන් තියෙන. නමුත් කිසි භික්ෂුවක් කතා කරන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බලනවා මේ පිරිසට මායя ආවේශ වෙලා ඉන්නේ. මායයෙන් මිදෙව්වොත් මේ අය මාර්ගඵල දක්වා ගමන් කරයිද කියලා බලනවා. මායя අයින් කෙරුවොත් මේගොල්ලෝ මාර්ගඵල ලබන්න කරන්නේ ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ සංසාරේ තව පින් මෝරලාම විදි කොහෙද. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මායයට කැමති දෙයක් කරන්න අතහැරලා දානවා කියලා සඳහන් කරනවා. මොකද ඒ කෙනා ඉතින් එහාට ගන්න බෑ. ඉතින් අපි එහෙමයිද දන්නේ නැහැ කියලා අපිට හිතන්නේ නැහැ. නිසා වහවහ සම්බුද්ධ ශාසනයේ වීර්ය වඩන එක හොඳයි. නමුත් භාග්‍යතුන් වහන්සේගෙන් අපි අතහැරිලා නැහැ කියන ශ්‍රද්ධාව අපි ගාවෙන් ගන්නතරින් තියෙනවා. සබ්බේ විජිත සංගාමා බයාපීතා යසස්සිනෝ මොදන්ති සහභූතේහි ශාවකේතේ ජනාසුතාති දත බලයන්ගේ ශාසනයේ පහළ වූ
ආර්ය ශ්‍රාවකයන් මේ මාර යුද්ධයෙන් මේ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ මේ වෙලාවේ මාර යුද්ධයෙන් දිනුවා යසස් ඇත්තා වූ ජනයා අතර ඒ සියලු දෙනාම බොහෝම ප්‍රසිද්ධියටපත් වෙලා ආර්ය ශ්‍රාවකයෝ සමග මේ සියලු දෙනා බොහෝම සතුටින් ඉතාම ප්‍රීතියෙන් මේ වෙලාවේ විශාල පිරිසක් මාර්ගඵල අවබෝධ කළා. ඒ අවබෝධ කරපු පිරිස තමයි අපි සඳහන් කළේ අසංකේයයක් නෙමේ අති අප්‍රමාණ පිරිසක්. මහරහත් භාවයේ ලැබලා සංසාරයෙන් එතර ගියපු පිරිස කෝටි ලක්ෂයක් කියලා සඳහන් කරනවා මහා වනයේදී නිවන් අවබෝධ කරපු පිරිස. මේ ශාක්‍ය වංශික සහ කෝලිය වංශික කියන වංශ දෙකකින් පැවිදි වෙච්ච 500ක් භික්ෂුන් වහන්සේලාගේ ආශ්චර්යමත් සමාගමේ බලන්න ආපු පිරිසකට සැලසිච්ච යහක. සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා හරියට දැක අවබෝධ කරන පුද්ගලයාට පවා අප්‍රමාණ යහපතක් උදා වෙන බවයි මේ කාරණාවෙන් තේන්නේ. මෙතනදී මාර්ය ප්‍රකාශයක් කරලා තියෙනවා සබ්බේ විජිත සංගාමා බයාතීතා යසසිනෝ මෝදන්ති සහ භූතේහි ශාවකේති ජනේසතාති කියන ප්‍රකාශය කරන දස බලයන් වහන්සේගේ ශාසනයේ පහළ වූ ආර්ය ශ්‍රාවකයන් සමග අපිට ගැටෙන්න හැපෙන්න බෑ කියලා කල්පනා කරලා මාර පිළිස ආපහු යනවා. මෙතනින් මහා සමී සූත්‍ර දේශනාව නිමා වෙනවා. මේ මාර්යා මේ ප්‍රකාශය කරලා ආපහු යාමත් සමග ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණාව අපි සඳහන් කළා. මහා සමී සූත්‍ර දේශනාව ඕනෑම තැනක දේශනා කරන්න සුදුසුයි ඕනෑම වෙලාවක. නමුත් ඕනෑම තැනක හැම වෙලාවෙම දේශනා කරන්න බැරි පිරිත් සූත්‍රත් මේ පිරුවාණ පොත් වහන්සේට අන්තර්ගත කරලා තියෙනවා. විශේෂ සූත්‍ර දේශනාවක් තමයි ආටානාති සූත්‍රය. ආටානාති සූත්‍රය හැමතැනම හැම වෙලාවෙම දේශනා කරන්න බෑ. මේක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලම තියෙනවා. හේතුව භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ බොහොම දරුණු අය මේ සතරවරන් දෙවිවරු යටතේ යක්ෂ නාග ගන්ධර්ව ආදී පිරිස් මේ දෙවිවරු යටතේ කියලා පාලනය කරලා ඉන්නේ. එහෙම නැත්නම් අති භයානක යක්ෂයෝ තමයි ඉඳලා තියෙන්නේ. මේ කාරණාව මේක කලින් සඳහන් කළා. අවශ්‍ය වුණොත් නගරයක් එක දවසින් කාලා ඉවර කරන්න පුළුවන් යක්ෂයෝ තමයි ඉන්නේ. ඒ වාගේ අති දරුණු අති භයානක යක්ෂයෝ. මේ වාගේ යක්ෂයෝ පාලනය කරලා කියලා තියෙනවා. ඉතින් අතීතයේ මේ යක්ෂයෝ පාලනය වෙලා නොහිතපු අවස්ථාවන් වලත් ඒගොල්ලන්ට වරයක් ලැබිලා තිබුණේ Tamange විමානය ළඟට නැත්නම් විමානයේ ගහක් නම් ගහ යටට එන අය කන්න විතරයි. එහෙම නැතුව ඉඩ දීලා තිබුණා නම් නගරයක් තුන කාලා දානවා කියලා සඳහන් කරන නිසා වරයක් දීලා පාලනය කරලා තියෙනවා. මෙන්න මේ වාගේ අති භයානක පිරිසක් තමයි මේ සතරවරන් දෙවිවරු යටතේ තැන්පත් කරලා ඉන්නේ. ආතානාදී සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවත් එක්ක තමයි මේ අය හික්මෝල තැන්පත් කරලා තියෙන්නේ. මේ දේශනාවේදී මේ අයට අඬ ගන්නවා. මේ එක සතරවරන් දෙවියන්ගෙන් එක දෙවි රජෙක් යටතේ මේ වාගේ සේනාව කෝටි ලක්ෂයක් ඉන්නවා කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ දේශනාවේ මේගොල්ලන්ට අඬ ගන්නවා එක තැනක. හැබැයි එන්නේ නැහැ අපි එන්න ගිහුවට. හරියටම නම් එන්න පුළුවන් නිවැරදිවම තෙරුවන් සරණ ගියපු කෙනෙක්. එහෙම පිරිසක් එකතු වෙලා අඬ ගහුවොත් එනවා. මොකද මේ පිරිස හොලවන්න ඕනේ. කෝටි ලක්ෂයක් හොලවනවා කියලා කියන එක මොහොත පහසු වැඩක් නෙවෙයි. නිසා නමුත් දේශනා කරන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා හැම වෙලාවෙම ආසනාදී සූත්‍රයේ. දේශනා කරන්න ඕනම වෙලා තියෙන තැනක් නම් 7 දවසක් ප්‍රථම කරණීය කියන සූත්‍ර දෙක සහ අනිත් සූත්‍ර දේශනාවල් 7 දවසක් එක දිගට සජ්ජායනා කරලා අන්තිමේ මේ සූත්‍රය සජ්ජායනා කරන්න කියලා දේශනා කරලා තියෙනවා. හැබැයි ගෙන්නුවා වාගෙම ආපහු පිළිවෙලට ආපහු යවන්න වෙනවා. එහෙම නැත්නම් ඉතා භයානක තත්ත්වයක් උදා වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් අපි බෙර ගන්න හැටියට බෙර ගහලා ඒගොල්ලෝ යවන්න බෑ. අපි දුම් ගන්න හැටියට දුම් ගහලා ඒගොල්ලෝ යවන්නත් බෑ. නිසා ඒ යවන්න පුළුවන් විදිහටම ගෙන්නන්න වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒකත් කෙසේ වෙතත් අද සමහරලාට මහ පිරිසක් දේශනා වෙන වෙලාවෙත් ආටානාදී සූත්‍රයේ දේශනා වෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න එපා කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. වෙන හේතුවක් හින්දා නෙවෙයි. මේ භයානක තත්ත්වය නිසා එන්න පුළුවන් හරියට මේ විදිහට දේශනා කළොත්. එහෙමනොත් යවන්න බැරුව යන්න පුළුවන්. යවුවේ නැත්නම් හරි අපහසුයක්. අපි මුලින්ම මේ පළවක සූත්‍රය ගැන කරුණු කීපයක් සිහිපත් කළා. මගේ හිතේ දේශනාව පටන් ගන්න වෙලාවේ මේ ලෝක ජීවත් වෙන ජනගහනය ගැන කතා කරනකොට ලෝකයේ වර්තමානයේ ජනගහනය අඩු වෙලා තියෙනවා. එයි ඒ කාරණාව සාකච්ඡා කරන වෙලාවේ මේ මිත්‍යා රාගය, සමලිංගික විවාහ, ස්ත්‍රී විවාහ වෙනවා, පුරුෂයන් විවාහ වෙනවා. මේ වාගේ தත්ත්වය සමහර ලෝකේ දැනට ඇතැම් තැන්වල නීතිගත වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේක දිගින් දිගටම සිද්ධ වෙන්න ගත්තොත්
දෙවියන්ගේ අකමැත්ත ඊටාම ඉහළයි කියලා සඳහන් කරන්නේ. එහෙම දේවල් දිගට වෙන්න පටන් ගත්තොත් මේ දරුණු යක්ෂයෝ මුදා හරිනවා කියන කෙලින්ම ධර්මයෙන් සඳහන් කරනවා. ඒ දෙවිවරුගේ අකමැත්ත නිසා මේ පළෝක සූත්‍රය පැහැදිලි කරනවා මේ යක්ෂයෝ මුදා හරිනවා. එහෙම මුදා හැරියොත් එහෙම ඉතින් ඊට අවාසනාවන්ත තත්ත්වයක් තමයි උදා වෙන්නේ කියන්නේ. එහෙමනම් ඒගොල්ලෝ තාමත් ඉන්නවා සංවර කරලා කියලා තියෙන්නේ යම් යම් වරවල සීමා කරලා තියෙනවා. ඒ නිසා ආටානාටිය දේශනා කරන්න එපා කියනවා. නමුත් ඒක අද දේශනා කරනකොට විවිධ මිත්‍යා ක්‍රම ඔස්සේ දේශනා වෙන අවස්ථාවල් කවුරු දේශනා කරත් අපි දකිනවා. බොහොම අනවශ්‍ය විදිහට ගෝරනාඩු කිරීම, කෑකෝ ගැහිම් සමහරලාට අපි දකිනවා. ඒවා මිත්‍යා අවස්ථාවන් හැටියට තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ එහෙම නැහැ. මහා සමය සූත්‍ර දේශනාවේදී මගපල ලබාවු පිරිස පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නේ මේ සූත්‍ර දේශනාවේ. පස්සේ කාලයක කාරණාවක් පැහැදිලි කරනවා මේක දිව්‍යාංගනාවක්. මේක මේ අපේ රටේ ඒක ස්වාමීන් වහන්සේ නම නාගලෙන කෝටි පබ්බත කියන විහාරයේ නාගලෙන කියන ස්ථානයේ තමයි උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. කෝටි පබ්බත විහාරයේ නාගලෙන උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. මේ නාගලෙන මෙතන මේ දොරකඩ තියෙන ගහක තමයි මේ දිව්‍යාංගනාව ඉඳලා තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේ රාත්‍රී මේ මහා සමය සූත්‍රය දේශනා කරලා තියෙනවා. මහා සමය සූත්‍රය උන්වහන්සේ දේශනා කරලා නිමා කරනකොට මෙතන මේ ස්වාමීන් වහන්සේ මුළු මහා සමයම කටපාඩම් තිබුණා වගේ මේ දේශනාවෙන් දැන් තියෙන්නේ. දේශනා කරලා ඉවර කරනකොට උන්වහන්සේට සාදුකාරයක් ඇහෙනවා මේ මධ්‍යම රාත්‍රියේ. සාදුකාරය ස්ත්‍රී හඬක්. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරනවා මේ මධ්‍යම රාත්‍රියේ මගේ කුටි ආසන්නයේ කවුද ස්ත්‍රී හඬක් සාදුකාරයක් ඇසී කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ කතා කරලා අහනවා කවුද උතන ඉන්නේ කියලා. ඒ වෙලාවේ කතා කරලා කියනවා ස්වාමීනි මම කියන්නේ කවුද? ස්වාමීනි මම එක්තරා දෙව්දුවක්. මෙතන ඉන්නේ මොකද? ස්වාමීනි මම කලින් නම් හිටියේ දඹදිව මහාවණී තමයි මගේ වාස භූමිය තිබුණේ. ඒ වුණාට මම දැන් ඉන්නේ ලංකා භූමියේ. දඹදිව වාස භූමිය නෑ. දැන් මම ඉන්නේ ලංකා භූමියේ මේ තමයි මම ඉන්න තැන. එහෙන්දර මෙහෙ ආවේ ඇයි? කියලා අහුවා. ඊට කියනවා ස්වාමීනි මම එහෙන්දර මෙහෙ ආවේ මහාවණී මහා සමය දේශනාව පටන් ගත්ත දවසේ. ඇයි මෙහෙ ආවේ? ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා 500 දැක බලාගෙන භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල ඉස්සරහ පිට වාඩි වෙලා මහා සමය සූත්‍ර දේශනාව අහන්න මටත් හරියට හිතේ තිබුණා. ස්වාමීන් මම එහෙම ලෑස්ති වුණා. එහෙම ලෑස්ති වුණාට මට වඩා මහේසාක්‍ය එනකොට කොහොමත් මහේසාක්‍ය අයට මම ඉස්සරහ දෙන්න ඕනේ. ඉතින් එහෙම එන අයට ඉදිරි ආසන දිදී ඉදිරි එනකොට මම මහාවණින් එළියටම ගියා. මහාවණින් එළියට ගිහිල්ලා මම දඹදිවෙන් එළියටම ආවා. මම දඹදිව වෙරළට ආවා. මේ මුළු වෙරළම පිරුණා. ඉතින් සඳහන් කළා ඉදිකට සිදුරකට 10ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් දැක්ක කියලා ඉදිකට සිදුරකට. ඉතින් ස්වාමීනි මම ඊළඟට මහා සාගරයට දැස්සා. මහා සාගරේ මම ලංකාදීපේ කෙනකන් ආවා. එවිල්ලා මම දඹකොළ පතුලින් අතර වුණා. ස්වාමීනි මට දඹකොළ පතුලේ ඉන්න බැරුව ගියා. එහෙම ගිහිල්ලා මම එහා පැත්තේ සාගරයට දැස්සා. ස්වාමීනි එහෙම ඉඳලා තමයි මම මහා සමය ඇහුවේ. කරවටක් මහ මුහුදේ ඉඳගෙනයි මහා සමය ඇහුවේ. ඒ වෙලාවේ අහනවා භාග්‍යතුන් වහන්සේ මහාවණී ඉඳලා කරපු දේශනාව මෙච්චර දුරට ඇහුණද? මොනවද ස්වාමීනි මේ අහන්නේ? බුදු පියාණන් වහන්සේ හරියටම මගේ මුව මඩල දිහා බලාගෙනම නේත්‍ර යුද්ධමය මාගේ මූණ දිහාට යොමාගෙන දේශනාව කළා වගේ මට භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල දිහා බලන්න බෑ ස්වාමීනි. මම සාගරයේ රැලි අතරේ මගේ මූණ හංග තමයි මම දේශනාව ඇහුවේ කියලා සඳහන් කරනවා. කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ලක්ෂයක් අහනවා නම් ඒ ලක්ෂෙටම හිතන්නේ බුදු පියාණන් වහන්සේ මන් දිහා බලාගෙන මටම දේශනාව කරනවා වගේ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ක්‍රමයේ තවත් ආශ්චර්යමත් අවස්ථාවක්. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මේ දිව්‍යාංගනාවගෙන් අහනවා එදා මහා සමය දේශනාව අහලා කෝටි ලක්ෂයක් රහත් වුණා. ගණන් කරන්න බැරි පිරිසක් මාර්ගඵල ලැබුවා. මම හිතන්නේ ඔබ එදා රහත් වෙච්ච අය අතර ඉන්නවද කියලා. අනේ නෑ ස්වාමීන් මම රහත් වෙන්නේ නෑ. මම හිතනවා එහෙනම් අනාගාමීවත් වෙන්න ඇති. නෑ ස්වාමීනි. එහෙනම් මගේ හිතේ හැටියට අනිවාර්යෙන් සකදාගාමී නම් වෙලා ඇති. නමුත් දැන් දිව්‍යාංගනාවට බේරෙන්නත් නෑ ස්වාමීන් වහන්සේ දිගින් දිගටම කාරණාව අහනවා. ඉතින් ඒ වෙලාවට මහත් වූ අපහසුතාවයන්ට පත් වෙනවා. අපිත් සමහරලාට ඉන්න සමහරලාට ඇතැම් අය මේ වගේ දිගටම ප්‍රශ්න කරගෙන යන අවස්ථා තියෙනවා. මේත් එක තේරුම් ගන්න ඕනේ හැම ප්‍රශ්න කරන කේතරම් යෝගී නෑ කියලා අපහසුතාවයන්ට පත් වෙනවා සමහර වෙලාවට. ඒ නිසා සකදාගාමී වුණාද කියලා අහනවා නෑ කියනවා. සකදාගාමී නෝනා නම් අදුතරමේ සෝවාන් කියන තැනකවත් ආවේ නැද්ද කියලා අහනවා. ඒ වෙලාවේදී විහාංගනාව ප්‍රකාශ කරනවා ස්වාමීනි
අනවශ්‍ය දේවල් අහනවට නම් වැඩි කැමති නෑ මම කියලා මතක් කරනවා. ඒ කියන්නේ කරන්නම දෙයක් නැති තැන නැත්තම් ඒ වචනේ පාවිච්චි කරන්නේ නැහැ. කරන්නම දෙයක් නැති තැන ඔව් කියන්න බැරි හින්දා. ඒ කියන්නේ ඔව් කියලා නෑ. සෝවාන්ද කියලා හොත් ඔව් කියලා නෑ. එතකොට මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා ගාව මේ මාන්නය කියන ධර්මතාවයේ දිලක්වත් නැහැ කියන කාරණාව ඒකෙන් තහවුරු වෙනවා. මාන්නයක් නම් ඇත්තම නැහැ. මාන්නය නැති කරලම තමයි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහේ මාන්නයක් එතන නෑ. මම මාර්ගඵලලාභී කියන තරම් මාන්නයක් නැහැ. ඒ නිසා ඒක භික්ෂුන් වහන්සේටත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. යම් භික්ෂුන් වහන්සේ නමක් පරාජිකා 4න් උත්තරී මනුස්ස ධර්ම පරාජිකාව. යම් භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා නම් මම මාර්ගඵලලාභී කියලා උන්වහන්සේගේ පැවිද්ද එතන ඉවර වෙනවා කියලා සඳහන් කළේ. මාර්ගඵලලාභීව ඉඳලා ප්‍රකාශ කරන්නේ නැහැ කවදාවත්. මාර්ගඵල නැතුව කෙනෙක් මාර්ගඵලලාභී කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක වචනෙන් කෙලින්ම ඍජුව ප්‍රකාශ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් හරහා ප්‍රකාශ කරවන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ හැසිරීමෙන් යංගෙන් පෙන්වන්නත් පුළුවන් කෙනෙකුට සැක තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මාර්ගඵලලාභී වගේ සැක තියලා තියෙනවා. එහෙමවත් කරන්න බෑ. සඳහන් කරනවා උත්තරී මනුස්ස ධර්ම පරාජිකාව උතුම් මිනිස් ගුණ පියාපෑම මේක තහනම් කරලා තියෙනවා. එහෙමනම් මේ ශාසනීය ආර්ය ශ්‍රාවකයා මොනතරම් නිහතමානීද කියන තැන ඉන්න අවස්ථාව සැලසලා තියෙනවා. එහෙමනම් මේ දිව්‍යාංගනාව සඳහන් කරනවා ස්වාමීන් අනවශ්‍ය දේවල් මගෙන් අහන්න එපා කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබ දිව්‍යාංගනාවක් කියවට මට සැකයි. ඔබ දිව්‍යාංගනාවක්ද කියන එක මට කොහොමද ඔප්පු කරන්නේ මට තේන්නේ හිතින්නේ නැහැ කියලා. ඒ වෙලාවේ කියනවා බෑ ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නම මගේ මේ ලක්ෂණ කය ඔබ වහන්සේට පෙන්වුවොත් ඔබ වහන්සේගේ බ්‍රහ්මචර්යාවට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අති දීප්තිමත් මගේ කය මම ඔබ වහන්සේට පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ නැත්තේ ඔබ වහන්සේ සංසාරයෙන් එතර යන්න ඕනේ. මේ කය පෙන්වුවොත් ඔබ වහන්සේ කයට බැඳීමක් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් මොකද්ද මට පෙන්වන්න කලකුණ කියලා. ස්වාමීනි මගේ ඇඟිල්ල එක පුරුකක් ඔබ වහන්සේට පෙන්වන්න. කියලා කියනවා උන්වහන්සේ කුටියේ දොර වහලා තිබිලා තියෙනවා. ඒ වෙලාවේ සඳහන් කරනවා මේ කුටියේ යතුරු දාන සිදුරෙන් ඇතුළට මිස්සලෙන් එක පුරුකක් යම්මා කියලා. ඒ වෙලාවේ කුටිය ඇතුළට එළිය වැටෙන කියලා කියනවා කුටිය ඇතුළට හිරු දහසක් පැවුවා වගේ ආලෝකයක් පතිත වුණා කියලා සඳහන් කරනවා. ඒකෝට මේ දිව්‍යාංගනාව මොන තරම් ආනුභව සම්පන්නද කියන කාරණාව එතනින් පෙන්වලා තියෙනවා. මිස්සලෙන් විතරයි පෙන්වලා තියෙන්නේ කය කොහොමත් පෙන්වලා නැහැ. ඉතින් මේ වාගේ ධර්ම කාරණා එක්ක ජීවිතයට හිතනවා නම් බොහෝ දේවල් හිතන්න ඉඩ ඉතුරු වෙලා ඉඳ කියලා කියනවා. ඉතින් මේ මහා සමය දේශනාවෙන් මගඵල ලබාවු තවත් එක දේවතාව දුවක් එහෙනම් තව එදා මගඵල ලබාවු දෙවි දේවතාවුරු සීමාවක් නැහැ කියලා සඳහන් කළා. උන්වහන්සේලා දිව්‍ය ලෝකවල ඕන තරම් වැඩ ඉන්නවා. ආවත් ජීවමාන භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ඒ අය දන්නවා අහනවා. මනාව භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරපු දෙවිවරු තමයි ඒ තැන්වල ඉන්නේ. ඒ නිසා ධර්ම දේශනාවක් අහන්න පැමිණියාම මේ දෙවිවරු කොයිතරම් ප්‍රමාණයකට සතුට වෙන්න දේශනාව කරන්න අපිට පුළුවන් ද කියන කාරණාව පිළිබඳව අපි ආපහු හිතන්න සිද්ධ වෙනවා. මොකද භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහපු අයයි දෙව්ලොව ඉන්නේ. මේ දිව්‍ය ලෝක 6ෙම ඉන්නේ බුදු පියාණන් වහන්සේ දැකපු අය. භාග්‍යවතුන් වහන්සේ නොදැක්ක කෙනෙක් මෙතන නැහැ. පල්ලහැම දිව්‍ය ලෝකෙට නමුත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා දැනට ගිහිල්ලා තියෙන දවස් 25කට වගේ ආසන්න කාලේ. මේ නිසා භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරපු මනාව ධර්මදර දෙවිවරු ඉන්නේ. ඒ නිසා උන්වහන්සේලාට පින් දෙනකොට එහෙම අපි නිරන්තරයෙන් පාවිච්චි කළ යුතු ක්‍රමය දෙවියන්ට පින් දිය යුතුමයි වැඳගෙන. මොකද අපිට වඩා කොහොමත් ඉහළ තැනක ඉන්නේ ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ශ්‍රුත, ප්‍රඥා කියන මේක බල ධර්ම දියුණු කරලා ප්‍රගුණ කරලා තමයි උන්වහන්සේලා දෙව්ලොව නිහින්න තියෙන්නේ. ඒ නිසා අපි ගාව මාන්නයක් තියෙනවා දෙවියන්ට වැඳගෙන පින් දෙන්න ඕනේ නැහැ කියලා. අපි ගාව මාන්නයක් තියෙනවා අපි දෙවියන්ට වඩා උසස් කියලා. අපි දෙවියන්ට වඩා උසස් නැහැ. නමුත් සම්මා සම්බුදුවරු පසේ බුදුරජාණන් වහන්සේලා මිනිසුන් අතර විතරක් ඉපදෙන නිසා මිනිස්සු කියන නමට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ හැර උන්වහන්සේලාට තරම් ලොකු ඉහළ තැනක නැහැ වගේ තමයි දැනෙන්නේ. ඒ නිසා අපේ මාන්නය මේ ශාසනයේ ඉස්සරහට ගමනක් යන්න නම් එවන් මාන්නයන් අපේ ජීවිතවලින් ඉවත් කරගත යුතුයි. ඒ නිසා දෙවියන්ට පින් දෙන්න තියෙන හොඳම ක්‍රමය දැනගෙන පින් දෙන එක තමයි වටිනාම ක්‍රමය. උන්වහන්සේලාගේ නංගුත් නිතර ප්‍රකාශ කරලා සිං අනුමෝදන් කරනකොට උන්වහන්සේලා නිරන්තරයෙන් අපි දිහා බලනවා. මගේ නම නිතර කවුද කියන්නේ කියලා අනිවාර්යෙන් බලනවා මේ දෙවිවරු සහ බ්‍රහ්ම රාජ්‍යය. එහෙම වුණොත් තමන්ගේ නම කියලා නිතරම තමන්ට පෞද්ගලිකව පින් අනුමෝදන් කරන අයට ආශිර්වාද කරන්න සහ ආරක්ෂාවට ඒගොල්ලෝ බොහෝ වෙලාවට අපි ළඟ ඉන්න බව සඳහන් වෙනවා.
එනිසා මේ දෙවිවරුන්ගේ නංගොත් සඳහන් කරලා පිළිඳින එක පුණ්‍යානුමෝදනා කරන එක ඉතාම වටිනවා. ඒ නිසා ජීවිතයේ ඕනෑම පින්කමක් කරපු වෙලාවක ඉතාම කෙටි කාලයක් යොදන්න තියෙන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ නිසා නංගොත් සඳහන් කරලා බ්‍රහ්ම රාජයන්ගේ නංගොත් සඳහන් කරලා උදේට හවසට මල් පහන් පූජා කරන නමුත් උන්වහන්සේලාට පින් දෙන එක අපේ ජීවිතයේ බොහෝ ආරක්ෂාවට හේතු වෙන කාරණාවක්. මේ අති ආශ්චර්යමත් වූ සම්මා සම්බුද්ධ දේශනාව කෝටි ලක්ෂයක් මහරහත් භාවය ලබාගත් අනන්ත අප්‍රමාණ සත්‍ය සමුදායක් මාර්ගඵල ඥාන උදා කරගත් භාග්‍යතුන් වහන්සේගේ අති ආශ්චර්යමත් දේශනාව අපි ශක්ති ප්‍රමාණයෙන් මේ බොහොම කෙටි කාලයක් තුළ යම් ප්‍රමාණයකින් සාකච්ඡා කරලා නිමා කළා. අපි නොදන්න දහම් කරුණු ඔබ අප සියලු දෙනාම බොහෝ දහම් කරුණු වලින් මේ සූත්‍ර නිදාන කතාවත් එක්ක පෝෂණය වුණා. එහෙනම් බොහෝ දෙනෙක් මේ දහම් කරුණු වලින් පෝෂණය වෙන්න ඇති. ධර්ම ශ්‍රවණය කරන මේ ඇත්ත එක කල්යාණ මිත්‍රත්වයෙන් එකතු පාදාගෙන මේ සියලුම දෙනා තම තමන්ගේ මව්පියන් ගැන කල්පනා කරලා සිහිපත් කරන්න. දයාබරණීය මව්නි පියාණෙනි, අපි මේ ලෝකයට බිහි කරපු නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරන්න බුද්ධාන්තරයක අපට උපත දුන්න නිසා අපි මේ සංසාරයෙන් එතර යන්න යමක් තීරණය කරගෙන යායම් කරනවා, යමක් තේරුම් අරගෙන යායම් කරනවා. එහෙමනම් ඒ මගට අපි යොමු කරන්න ඔබ දෙදෙනා අපි වෙනුවෙන් අනන්ත දුක් විඳලා මේ ජීවිතය අපට දන් දුන්නා. මෑණියනි පියාණෙනි, නිදන ප්‍රාප්තියටපත් වෙලා පින් බලාපොරොත්තු තැන්වල ඉන්නවා නම් මේ රැස් කරගන්න සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබ දෙදෙනාට අනුමෝදන් වේවා. සතර කුසල අවශ්‍යතාවයක් ඇත්නම් ඒ කුසල අවශ්‍යතාවය පූර්ණේ කරගෙන සංඛාරගත ජීවිතේ සුවපත් කරගනිත්වා කියලා පින් අනුමෝදන් කරමු. මෑණියන් පියාණන් සුජීවත්ව ඉන්නවා නම් ආදරණීය මෑණියන් පියාණෙනි, මෙවන් ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයන් සිදු කරගන්න ලබන්නේ මේ වටිනා මනුෂ්‍ය ජීවිතේ මං වෙනුවෙන් දන් දුන්න නිසායි. මට මේ ජීවිතේ දන් දුන්න මවුනි පියාණෙනි, ඔබ දෙදෙනාට මගේ තියෙන ණයබර භාග්‍යතුන් වහන්සේ මට කියලා දෙන්නේ. ඒ ණයබරෙන් නිදහස් වෙන්න එකම ක්‍රමයයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ ඔබ දෙදෙනාගේ සංසාර ජීවිතේ සුවපත් කරවන්න වෑයම් කරන්න පුළුවන් නම්, ඒ සඳහා මඟ හදන්න පුළුවන් නම්, එයයි ණයබරෙන් නිදහස් වෙන ක්‍රමය. මාරස් කරගත්ත මේ සියලුම පුණ්‍ය ධර්මයන් පින් පඳුරක් හැටියට ඔබ දෙදෙනාට අනුමෝදන් කරනවා. මව්පියන්ගේ සංසාරික ණයබරෙන් නිදහස් වෙන්න මම අනුමෝදන් කරන මේ පුණ්‍ය ධර්මයන් ලබාගෙන මට අනුකම්පා කරමින් ජීවිතයේ දුන්න දවසේ පටන් මේ මොහොත දක්වාම දැන නොදැන මාකින් සිදුනා වූ සියලුම වැරදි දෝෂණයට මට සමා වෙන්න කියලා දෙමව්පියන්ට පින් අනුමෝදන් කරමු. සත් ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අපි අඩු නැතුව අනුමෝදන් කරමු. මේ රට එක්සේසත් කරන්න ජීවිත පරදුවට කියලා කටයුතු කරන්න යෙදුන සියලුම රණවිරුවන් සිහිපත් කරලා ඒ අයට බොහොම කල්යාණ මිත්‍රත්වයෙන් අපි පින් පමුණුවමු. අපේ රට ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරමු. කටයුතු කරපු සියලු දෙනාට පින් දෙන අතර තවමත් තමන්ගේ ශරීරයේ කොටස් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරලා අපමණ දුක් විඳින රණවිරුවන් මේ රටේ ඉන්නවා. තාමත් රෝහල් වල ප්‍රතිකාර ලබන අය ඉන්නවා. ඒ සියලු දෙනාටම ඉක්මන් සුවය, නිදුක් බව, නිරෝගී බව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන අතර ඒ අයගේ යටතේ යැපෙන දූ දරුවන්ට ස්වාමි භාර්යාවන්ටත් රත්නත්‍රි ආශිර්වාදේ වගේම අපි රැස් කරගන්න පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරවමු. එදා භාග්‍යවතුන් වහන්සේගෙන් මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්ට සිට සියලුම දිව්‍ය බ්‍රහ්ම රාජවරු සියලු දෙනා සිහිපත් කරලා ඔබ වහන්සේලාගේ ආශ්චර්ය අපි අද සාකච්ඡා කරනවා. ස්වාමීනි, මේ මොහොතේ රැස් කරගෙන අනුමෝදන් කරන පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා. ඔබ වහන්සේලා සියලු දෙනාමත් දිව්‍ය ආයුෂ වඩාත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා අපි උන්වහන්සේලාට පින් අනුමෝදන් කරගමින් අපි සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වෙනවා. වගේම ධර්ම කාරණා වලින් මමද පෝෂණය කරන මගේ කල්යාණ මිත්‍ර ධර්මාචාර්යයන් වහන්සේලාට මේ පුණ්‍ය ධර්මයන් අදු නැතුව අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරවමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතු ච සීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.